समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සහස්සම්පි චේවාචානත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධම්මපදයක් කුද්දක නිකායේ ධම්මපද පාළියේ සහස්‍ර වර්ගයේ සඳහන් වන සහස්සම්පි චේ වාචා වචන 1000ක් ඇහුවත් අනත්ත පද සංහිතා අර්ථයක් නැති තේරුමක් නැති වචන 1000ක් ඇහුවත් ඊට වඩා ඒකං අත්ත පදං සෙය්‍යෝ එක අර්ථවත් පදය නැත්නම් වචනය උතුම් වෙනවා යන් සුත්වා උපසම්මති ඒ පදය අහලා හිත සුවපත් වෙනවා නම් එයයි භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් බුද්ධ වචනේ අර්ථය. මේ බුද්ධ වචනේ දේශනා කරන්නට එදා හේතු වුණා භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ සිටින සමයේ හොරු 499ක් වාසය කරපු හොර කණ්ඩායමකට එකතු වුණා අලුත් සමාජිකයෙක්. මෙයාගේ රැවුල් කොණ්ඩ ඔක්කොම පිඟු පාටයි, තඹ පාටයි. එයාගේ නම තඹ දාටි. තඹ රැවුල් තියෙන නිසා කියන තඹ දාටිය කියලා. මෙයා හොර නායකයා හම්බෙලා ඒ කණ්ඩායමට එකතු වෙන්න කැමතියි කියලා මතක් කළා. නමුත් හොර නායකයා මේ මිනිස්සෙගේ මූණ බලලා කිව්වා මේ නම් හරි නපුරු මිනිහෙක්. ඒ නපුරුකම කොහොමද කිව්වොත් මෙයා තමන්ගේ මවගේ තනය කඩා කෑමට තාත්තගේ බෙල්ල කඩා ලේ බීමට හපන්. ඊටා දරුණු මිනිහෙක්. කොහොම කියලා තියෙන්නේ? අම්මගේ කිරි බීපු තනය පවා කඩා කන්න පුළුවන් කෙනෙක්. තාත්තගේ බෙල්ල කඩලා ලේ බොන්න පුළුවන් කෙනෙක්. එහෙම මිනිස්සු අදත් නැද්ද? ඉන්න මේ අද ඊයේත් අපිට හම්බුණා. එහෙම ඉන්නවා. තමන්ගේ වාසියට ඕන දෙයක් කරන කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම මිනිස්සු අතර එක දරුණු කෙනෙක් තමයි මේ කියන තඹ දැලි කියන මිනිස්සයා. තඹ දාටිය මගේ නම මතක තියාගන්න හරි වටින කතාවක්. ඉතින් ඒ නිසා බලන්න අර නායකයෙක්ගේ ලක්ෂණ. කෙනෙක් දකින්නකොටම යාට තේරෙනවා මෙයා හොඳද මෙයා නරකද. ඒක තියෙන්න ඕන. ඒක නොතිබුණොත් ඕනම තැනක් ඕනම සංවිධානයක් විනාශ වෙනවා. හොර කණ්ඩායම හොරු තමයි. හැබැයි හොරුත් විනාශ වෙනවා තවත් හොරුන්ගෙත් හොරෙක් ලං කරගත්තා. ඒ නිසා නායකයා කිව්වා මූණක් වැඩක් නැහැ ගන්න බෑ කියලා. පස්සේ එයා ගිහිල්ලා අර හොර නායකයාගේ උපස්ථායකයාට බැල මෙහෙවර කරා. බැල මෙහෙවර කරලා එයාව පහදව ගත්තා. එයාට කියලා කොහොම හරි එයා කරුණු කියලා මෙයා යන්තම් ඇතුල් කරගත්ත කණ්ඩායමට. දවසක් ගෑබ් බින්දින යනකොට අහු වුණා. රජතුමාට රජබටයන්ට අහු වුණා. ඔක්කොම 500යි. අලුතෙන් එකතුනේ අලුත් සමාජිකයා කවුද? තඹ දාටි. දැන් මේ හැම හොරෙක්ගෙම ඇහුවා උඹලා කැමතිද ඉතුරු 499 බෙල්ල කපලා ජීවත් වෙන්න? නායකයා කිව්වා බෑ. අනිත් 499 කෝයේ මොකද බෑ කිව්වා. ලෝක අපි අර පන්ති වලත් අපේ තිබුණ ඉස්සර.
එක්කෙනෙක් අහුවෙන්න කෙනෙක් ගැන ඇහුවොත් අපි කියන්නේ නැහැ. ඔක්කොම කුටි කනවා. ඒක තමයි අර මේ සමගිය නැත්තම් පාවා නොදෙන ගතිය. තම්බදා ටිකින් ඇහුවා වෙනම. කිව්වා කියලා. මොකද එයාට එහෙම හැඟීමක් තිබුණේ නැහැ. අර කිව්වා වගේ මතකනේ අම්මට එහෙම කරන්න පුළුවන් කෙනෙක් තාත්තටත් අරම කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් හොරු ගැන කවර කතාවද කිව්වා මං කරන්නම්. එයා බේරෙනවා හැබැයි. අර 490 මේ බෙල්ල කැපුවොත් මෙයා බේරෙනවා. ඉතින් මෙයා කිසිම අමාරුවක් නැතුව අර හොරු 499ම බෙල්ල කපලා මැරුවලු. ඊට පස්සේ තව දිසාවලින් එහෙම ආපු හොරු 500 ගණන ගානේ මරලා තියෙනවා. අවුරුදු කීයක් මෙයා මේ රස්සාව කරාද? මෙයාට ගලු ගෝසු තනතුර වදකයා. අවුරුදු 50ක් බෙලි කපලා තියෙනවා. අවුරුදු 50 බෙලි කපලා මෙයා විශ්‍රාම යනකොට ලං වෙනකොට එයාට එකපාර බෙල්ලට ගහන්න බෑ. දෙතුන් පාරක් ගහලා තමයි බෙල්ල කපා ගන්න. ඉතින් අර මැරෙන මිනිස්සු හරි දුකසේ තමයි මැරෙන්නේ. දුක් විඳලා. එකපාර ගැහුවොත් ලොකු දුකක් නැහැ. හිතන්නවත් වෙලාවක් නැහැ. බෙල්ල කදින් වෙන් වුණා එයා මැරෙනවා. අර එහෙම දෙපාරක් තුන් පාරක් ගහනකොට බාගෙට පණ ගිහිනේ තියෙන්නේ. ඒතකොට අමාරුයි. ඒකේ නීතිය තියෙන්නේත් එහෙමයි. ඒ වද මරණ එක දඬුවමක්. ඒ දඬුවම උනත් හරියට දෙන්න ඕන. දැන් මෑතක් වෙනකන් තිබුණා සමහරට තාමත් තියෙන බෙල්ල එල්ලලා මරනවා. ඒකේ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වේදයට මැරුවත් හරියට මරන්න ඕනේ. ඕන විදිහට මරන්න විදියක්. ඒ නිසා රටේ මිනිස්සු උද්ඝෝෂණය කළා මේ තම්බ දාටි නම් දැන් වැඩේට සුදුසු නෑ. මෙයා නිසා හොරු මැරෙන්නේ දුකසේ. ඒ නිසා මෙයා වයින් කරන්නකෝ මෙයාට විශ්‍රාම දුන්නා. මෙයා කල්පනා කර කවදාවත් ඉතින් අත පිරිසුදු අතකින් කිරිබත් කාලා නෑ. කැඳක් බීලා නෑ. ගෙදර නෝනට කිව්වා මට කැඳක් හදන්න. එයා ගිතෙල් දාලා හොඳ කැඳක් හැදුවා. මෙයාත් නාගෙන හොඳ වස්ත්‍ර ඇඳගෙන ගිහිලා වාඩි වුණා කැඳ බොන්න. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තිය නැගී හිටපු දවසක්. සාමාන්‍ය රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා නිරෝධ සමාපත්තිය නැගී හිටියම. මොකද්ද නිරෝධ සමාපත්තිය කියන්නේ? පිළිවෙලින් ධාන 8ට සම්වැදිලා ඒ ධාන 8 වෙනි ධානය කියන්නේ නේව සංඥා නාසඤ්ඤායතනෙන් පස්සේ පුළුවන්කම තියෙනවා හිත නිරුද්ධ කරන්න. හිත නිරුද්ධ කරනවා කියන්නේ සිත නැති, කය නැති තැනක් තියෙනවා. එහෙම බ්‍රහ්ම ලෝකෙකුත් තියෙනවා. දෙකක් තියෙනවා. එකක් තමයි අසඤ්ඤ ලෝකේ, අනිත් එක අරූප ලෝක 4. දැන් එක අසඤ්ඤ ලෝකේ හිත නැහැ. හිත නැහැ කියන්නේ කයෙන් වැඩක් තියෙන්නේ. කයෙන් වැඩ ගන්න පුළුවන්ද? බෑ. පිළිම වගේ ඉන්න කල්ප 500ක් එහෙම ඉන්න එක දිගට එයාලා. අනිත් જાතිය තමයි ආකාසඤ්ඤායතනාදී බ්‍රහ්ම ලෝක 4. එහි තියෙනවා හිත. හිත පහළ වෙනවා. කය වැඩ කරන්නේ නැහැ. මොකද අරූපී රූපේ නැත. දැන් මේ දෙකම නිවන ළඟින් යනවද නැද්ද? නිවන් දැක්කා වගේ නෙවෙයිද? හිත වැඩ කරන්නේ නැත්නම් කයත් ඔහොම තියන් නිකන් ඉන්න පුළුවන් නම් බත් කන්න ඕනේ නැත්නම් වතුර බොන්න ඕනේ නැත්නම් මොකෝ කියන්නේ? සැපද නැද්ද? සැපයි. ඒකනේ පුරාණ ඍෂිවරු එහෙ ගින් තියෙන්නේ. හැබැයි ස්ථීර නැති බැවින් කියනවා නිවන තරම්ම ප්‍රණීත නෑ. සදාකාලික නොවන බව විතර එකම ප්‍රශ්න. නැත්තම් කල්ප 84000ක් එහෙම ඉන්න තියෙනවා නම් කිසි දුකක් නෑ. අර සසරට පරණ වෙනව විතරයි. ඉතින් මුකුත් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ කියා දෙන්නේ අපිට. නමුත් බුදුරජාණන් වහන්සේගේ නැති කාලේ ඉසිවරු ඕක තමයි නිෂ්ඨාව. මොකද්ද? නේව සංඥා නාසඤ්ඤායතන භවග්‍රය කියලා කියනවා. දැන් මෙතන තියෙන නේව සංඥා නාසඤ්ඤායතන යත් ඉක්මවා ගිය තැන. සංඥාව ඇත්තෙත් නැත්තෙත් නැති කියන සියුම් තැනත් ඉක්මවා ගිහපු තැන තමයි අමා මහ නිවන තියෙන්නේ. නිවනේ ස්වરૂපය තමයි සිත වැඩ කරන්නේත් නැහැ, කය වැඩ කරන්නේත් නැහැ. අර දෙකේ මාරුවෙන් එකක කිව්ව සිත වැඩ කරන්නේ, අරක කය වැඩ කරන්නේ. මෙතන දෙකම නැහැ. දෙකම නැහැ කියන්නේ මොකද්ද? දෙකම තියෙනවනේ දැන් අපිට මොකෝ තියෙන தත්ත්වය. ඔළුව රිදෙනවා, අර අම්මගෙනගේ කොන්ද දිරලා ඒක රිදෙනවා, අනිත් අයගේ එක තැන රිදෙනවා. තියෙන එක සැපද දුකද? උත්තර දෙන්න බය වෙන්න එපා. තියෙන එක සැප නම් සැපයි කියන්නේ, දුක නම් දුකයි කියන්නේ. මං නම් කියන්නේ දුකයි කියලා. දුකයි. මේක උස්සන් එහෙම යවිදිනවා කන්ද පහළට යන්න ඕන, උඩට යන්න ඕන නේ. දුර ඉන්න කටට තේරෙනවා. එතකොට හිතත් දුකයි. හිතට එක එක හිතෙනවා. තොරතෝංචියක් නැහැ. ඉවරයක් නැහැ. සමහර වෙලාවෙ හිතනම හිතට දුකයි. ඒ වගේ ප්‍රශ්න නිසා හිත කියන්නේ දුකක්. කය කියන්නේ
ඔය දෙක නැති කරගත්තා නම් එක සැපයි. ආන්න ඒකට කියනවා සදාකාලික සැප ඇති නිවන. ඒක පිළිවෙලින් එනවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරිහත් මාර්ගඵල. අන්න අරිහත් මාර්ගයෙන් පසුව ලැබෙන අරිහත් ඵල සමාපත්තිය තමයි කියන්නේ නිරෝධ සමාපත්තිය කියලා. ඒකට සම්බන්ධින්න පුළුවන් බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට පමණයි. අපිට පුළුවන්ද? අපිත් රෑ 10ට විතර යම් සමාපත්තියට සම්මාදිනෝ. ඒක අර කොට්ටේ ඔලුවට තියලා සම්මාදින එකක්. ඒක නිදි සමාපත්තිය. ඒක හොඳට සම්මාදින්න පුළුවන් අපිට. ඒක සමාදින්න බැරි නම් තමයි නිදි පෙති බොන්න වෙන්නේ. ඔය සමහර අය බොනවනේ පෙති වර්ග. ඇයි? ඒකවත් බෑ. නිදා ගන්නවත්. කෙනෙක්ට නිින්ද යන්නේ නැහැ කියන්නේ කොයිතරම් ජංජාලයක් ඔළුවේද? තියෙන ජංජාලය. ප්‍රශ්න වැඩි. නිින්ද යන්නේ නැහැ නේ. දැන් මෙහි ආයෙත් එහෙම ලෙඩ නැහැ. මොකද ලෙඩ නැති වෙන්නේ නේද? අපි දීපු වැඩපිළිවෙලත් එක්ක උදේ 4ට හැරෙන්න ඕනේ. ආයි හන්දෑ 9:00 මට ගොඩක් සතුටු දවසක් නම් 10 වෙනකන් මම බණ කියනවා. එතකොට මොකද වෙන්නේ? මට සතුටුයි අපේ යෝගාවචරවන්ට දුකයි. ඇයි? වැඩේ දුර දිග ගියා වැඩි නිදා ගන්න තියෙන ලාව තමයි අඩු වෙන්නේ. එතකොට ගිය ගමන් මොකද්ද කල්පනා? සමහරට ඇඟ හොදන්න ඕනෙත් නැහැ. ඇයි? මහන්සි. එහෙම වැටෙන ඇඳට දෙවියන්ට පින් දෙන්න වෙන්නේ හීනෙන් සැතපීලා. හරි ඒක තමයි මිනිස්යන්ට සාමාන්‍යයෙන් තියෙන එකම සමාපatti. ඕනම මිනිස්සෙට තිරිසන් සත්ත්වයට තියෙන සුවය තමයි නිින්ද. නිවන් දැකපො නැති හැමෝටම තියෙන එකම සුවය මොකද්ද? නිින්ද. ධානය නැත්තම්. ධානය තියෙනවා නම් ධානය තමයි සුවය. ඒතර ධානයත් ඉක්මම සෝවාන් ආදී මාර්ගඵල ඉක්මම යම් කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වුණ දවසේ. දැන් බුදුරජාණන් වහන්සේට අවබෝධුනේ මොන මාර්ගඵලද? සෝවාන් මාර්ගඵලයමයි, සකදාගාමී මාර්ගඵලයමයි, අනාගාමී මාර්ගඵලයයි, අරිහත් මාර්ගඵලය වෙනසක් නැහැ. නිවන එකයි. වෙනස සර්වඥතා ඥාණයෙන් යුක්ත බව. නිවන සමයි. රහත් උනත් නිවනමයි, පසේ බුදු උනත් නිවනමයි, ලෝතුරා බුදු උනත් නිවන එකයි. ලැබිච්ච ශක්ති විශේෂ වෙනස්. රහතන් වහන්සේට නැති ශක්තියක් තමයි බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. ලෝතුරා සම්මා සම්බුද්ධ කියන්නේම තමා විසින් අවබෝධ කළා අනිත් අයට කියන්න පුළුවන්. කියා දෙන්න පුළුවන්, ඒත්තු ගන්නන්න පුළුවන්, අවබෝධ කර දෙන්නට පුළුවන්, පිහිටවා දෙන්නට පුළුවන්. ඒ කියන්නේ පිළිගන්නේ නැත්නම් ඒත්තු ගන්නන්න පුළුවන්. පිළිගන්න සුදුසු විදියට කියා දෙන්න පුළුවන් උපමාවෙන්. සමහර අය පිළිගන්නේ නැත්නම් යාට තේරෙන විදියට කියලා දෙනවා. දැන් පොඩි ළමයට නේ යාට ගැළපෙන උපමාවෙන් කියා දෙනවා. ඒක සයන්නාසිනේ කිටියා. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ අභිධර්මයේ කියනවා, අනිත් එක්කෙනා විනය කියනවා, එපා වුණා යාට මහානකමත් එක්ක. එයා කැමති නැහැ පාඩම් කරන්න. දැන් මෙහෙත් ඇති එහෙම කට්ටිය. මොන වදයක්ද මේක? ඒතකොට ඒක මහානකමත් කරලා යන හේතුවක් කරගන්න හොඳ නැහැ. කිලින්ම ගිහිල්ලා පුද්ගලිකව හමු වෙලා ආචාර්යයන් අතට කියනවනේ මෙහෙම වුණොත් සයන්නාස මට ගෙදරම යන්න වෙයි. මොකෝ ගාත පැටලෙනවා. මතක හිටින්නේ නෑ. හැබැයි හොඳ වචනයක් ඔබට පුළුවන් එක දෙයක් රැක ගන්න. හිත. භාවනා කරන්න පුළුවන් ද? එහෙනම් ඇති. ඒකෙන් මම මේ කියන්නේ ලොකු සයන්නාස දීපු වැඩේ කරන්න එපයි කියලා. නමුත් අර ඒ සයන්නාසට උනේ මොකද්ද? ගැළපෙන එක ඕනේ. බුදු කෙනෙක්ට විතරයි තේරෙන්නේ නැත්නම් අර ආචාර්යන් වහන්සේලා මොකද කරේ? බලෙන් අභිධර්ම ඉගෙනනවා. දන්නේ නැහැ නේ යාට බැහැ කියලා ඒක. බලෙම විනය ඉගෙනනවා. දෙකම එපා වුණා. මහානකමත් එපා වෙලා ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ කිව්ව මුකුත් එපා. හිත රැක ගන්න. හිත රැකගත්ත නම් සැපයි. එනිසා එවැනි දේශනා කරන්න ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් එක මුතුමන් වහන්සේ නම ලෝකෙ ඉන්නේ. ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. මොකද මේ භාග්‍යතුන් වහන්සේට තියෙනවා මේ ඥාන 6. ඒවට කියනවා අසාධාරණ ඥාන 6 කිසිවෙකුට නැති බුදුරජාණන් වහන්සේට විතරක් පිහිටන ඥාන 6. හැමදාම බුද්ධ වන්දනා කියනවනේ හන්දෑවටනේ. ඔය සද්දෙට කියන්නේ. කියන්න බලන්න මතකද කියලා. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන බුද්ධ ඥාන. සත්‍යයාගේ ඉන්ද්‍රිය වල අඩු වැඩි බව දන්නා ඥානය. සද්දා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. ඔය පහ සමාන කරලා දෙන්නේ ওই ඥානෙ තමයි. 2. ආසය අනුසය ඥානං බුද්ධ ඥානං. කෙලස් අඩු වැඩි බව දන්නා නුවණ. ඒ දෙකටම කියන බුදු ඇස. ඔය දෙකම එකතු කළා තමයි සත්‍යය දිහා බලන්නේ භාග්‍යතුන් වහන්සේ. ඥාන දෙකකින් බලන්නේ. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙන් ආසය අනුසය ඥානෙ. එහෙම බලන්න සම්වදින ඥානෙට කියනවා මහා කරුණා සමාපatti ඥාන. කාටවත් නැහැ. ඒ මහා කරුණා සමාපatti 12 කෝටි ලක්ෂ වාරයක් සම්වදිනවා උදේ පාන්දරත් හැන්දෑවටත්.
ඒකෙන් තමයි බලන්නේ කාටද මම අද පිහිට වෙන්න ඕන. අර අපි වගේ හැමෝටම බණ කියන්නේ නැහැ බුදුවරු. අදාළ අයට විතරයි බණ කිය. තෝරලා කියන්නේ. ඇයි තව වැඩ තියෙනවනේ. අපිට ගෝ ටීවී එකේ බණ කිව්වා අපි ඔක්කොටම තමයි කියන්නේ. රේඩියෝ එකේ කිව්වොත් ඒත් එච්චරයි. මෙතන නම් ඉන්න අයට විතරයි. ලෝතර බුදු කෙනෙක් එක්කෙනෙක්ට බණ කියලා නැද්ද? ඕන තරම් තියෙන එක්කෙනෙක්ට බණ. අපි නම් කියයිද? මම විනාඩි 5ක් ගනි මොකෝ එක්කෙනයිනේ ආවේ. කම්මැලි. නමුත් එක්කෙනෙක් රහත් ඵලයේ වෙනින් භාග්‍යතුන් වහන්සේ තනියෙන් බණ කියලා තියෙනවා. මොකද උන්වහන්සේ දකින්න මෙයාට කිව්වට මේ අපත යන්නේ නෑ. අපිට තියෙන ප්‍රශ්නේ සාමාන්‍ය පුදජනට මුකුත් පේන්නේ නෑ. ඔය ඉතින් Tamanට ගැළපෙන හිතන විදිහට කියන්නේ එච්චරයි. නමුත් බුදු කෙනෙක් වෙනස මම මේ කියලා දෙන්නේ. බුදු කෙනෙක්ට කරන්න පුළුවන් ප්‍රාතිහාරයකයි ලෝකෙට වෙනස. හේතු ගන්නන්න පුළුවන්. අවබෝධ කර දෙන්නට පුළුවන්. එතකොට ඒ විදිහට කවා මහා කරුණා සමාපatti ඥාන බුද්ධ ඥාන. ඊතර තව ඥානයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ තව සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං. සර්වඥතාක් ඥානයත් බුදු නුවණ එකක්. ඒ කියන්නේ සියල්ල දන්නා. ඒ සියල්ල දන්නා කොහොම අහන්න ඕනද මොකක් හරි අඩුද කියලා? දැනුමේ කිසිම අඩුවක් නැහැ. යම් තාක් දැනගත යුතු නම් ඒ තාක්ම නුවණ තියෙනවා. ඒ නුවණේ ප්‍රමාණය තමයි ලෝකේ දැනගත යුතු දේවල් තියෙන. ඊට වඩා එකක්වත් නැහැ. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං. ආසේ අනුසේ ඥානං බුද්ධ ඥානං. යමක පාටිහාරීය ඥානං බුද්ධ ඥාන. ඊළඟ එක මොකද්ද? එකවර ගිනි කඳක් ජල කඳක් විහිදුවමින් බුදුරුව දෙකක් මවාගෙන අහස උඩ කරපු ප්‍රාතිහාරයට අපි කියනවා යමක මහා ප්‍රාතිහාරය. ඒක කිහිප වතාවයි බුදුරජාණන් වහන්සේ අපේ ශාසනය පවත්වලා තියෙන්නේ. ඒක වතාවක් තමයි බෝධි මූලය. බෝධි මූලයේ ඉන්නකොට සති 7ක් දෙවියොන්ට සැක ඇති වුණා. සති දෙකක් ඉන්නකොට සැක ඇති වුණා. තාම බුදු වෙලා නැහැ. මේ පළවෙනි සතියෙන් පස්සේ තමයි සැක ඇති වුණේ. ඒ වාඩිලා මිටින සතිය. මතකද? පඨමම් බෝධි පල්ලංග බුදු වෙච්ච පළඟෙම හිටියා. ආයෙ නැගිටින්නේ නැහැ. දෙවියෝ හිතුවා තාම බැරි වෙලානේ. රැස් විදෙන්නේ නැහැ නේ වෙලාවේ. රැස් විදෙන්නේ නැහැ තව. රැස් විදුනේ 4 වෙනි සතියේ. අභිධර්මයේ මෙනෙහි කරද්දී. එතකන් උනේ බුදු වෙලා විතරයි. දෙවියෝ හිතුවා මේක තාම අවබෝධ වෙලා නැතුව ඇති කියලා. ඉතින් ඒ සැකදුරු කරන්න අහසට වෙන නැගලා දෙවියන්ට පේන්නයි ඒ ප්‍රතිහාරය දෙක පළවෙනි එක. දෙවෙනි එක කිඹුල්වත් පුරේදී බුදු බවට පත් වෙලා හරියටම අවුරුද්ද පිරෙන දවසේ වෙසක් පොය දවසේ ඥාතින්ගේ මාන මර්ධනය සඳහා අහසට වෙන නැගලා රුවන් සක්මනම්මවල ප්‍රතිහාරය පෑවා. දෙකයි. තුන්වෙනි එක තීර්ථකයන් දමනය සඳහා ගණ්ඩබ්බ රුක්ක මූලයේදී 7 වෙනි වස් කාලයේදී පටන් ගන්න පෙර අවුරුදු 7කින් එක්කලේ. එච්චරයි. අර මේ විනෝදෙට මේක ප්‍රාතිහාර්ය පානවද? පුළුවන්ද නෑ. ඒක අවශ්‍ය තැනට විතරයි පෑවේ. ඊළඟට වෙලා තියෙන රුවන්වැලි මහා සෑයේ ධාතු නිදන් උත්සවයේදී නිර්මිත බුදුරුවක් විසින් මේ ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. ඒක ලංකාවේ. ඔච්චරම තමයි. 4 පාරයි. හරිනේ දැන්. එහෙනම් ඒ තරම් දුර්ලභ ප්‍රාතිහාරයක් මේක නිකාම් ප්‍රාතිහාරයක් නෙවෙයි ධර්මයක් දේශනා කරමින් තමයි මේ ප්‍රාතිහාරය සාමාන්‍ය බුදු කෙනෙක් දක්වන්නේ. ඒ කියන්නේ නිර්මිත බුදුරුව ප්‍රශ්න අහන භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න විසඳනවා. එහෙම තමයි යන්නේ. මහා කරුණා ගැන කිව්වා. ඊට පස්සේ කිව්වා සබ්බඤ්ඤුත කිව්වා අනාවරණ ඥාන. 6යි නේ. එහෙනම් ඔය 6 තියෙන එක තමයි භාග්‍යතුන් වහන්සේගේ වෙනස. නැත්නම් නිවන හැමෝටම සමානයි. නිවනේ තියෙන සංසිඳීම් සුවේ. දුක නැති බව. රහතන් වහන්සේට දුක නැහැ. පසේ බුදුරජාණන් වහන්සේට දුක නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේට දුක නැහැ. ලැබුණෙත් මාර්ගඵල 4යි සියලු දෙනාටම. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත්. ඒතොර අරිහත් ඵලයට තමයි අර සමවදින්නේ. සමවදිනකොට වෙන්නේ මෙන්න මෙහෙම. මොකද්ද වෙන්නේ? මුලින්ම ආස්වාස ප්‍රස්වාස දෙක නතර වෙනවා. අපේ මේ හුස්ම ගන්න ඒක නතර වෙනවා. දැන් අපිට හිතෙනවා එතකොට ජීවත් වෙන්නේ. අර ශක්තියෙන් තමයි ජීවත් වෙන්නේ. නිවනේ ශක්තියක් තියෙනවානේ ධර්මතාවයක්. ඒ ධර්මතාවය විසින් අදිෂ්ඨාන බලයෙන් තමයි ඒ රහතන් වහන්සේව ජීවත් කරවන්නේ. හුස්ම නැද. දෙවනුව විතක්ක ਵਿਚාර සංසිඳනවා. කතා කිරීමේ ශක්තිය නැති වෙනවා. දෙකට. තුනට වේදනා සංඥා. සංඥා කියනවා මොනවටද? හඳුනා ගන්න ඕන. සංඥා. වේදනා කියනවා විඳිනවට. දැන් විඳින එකයි සංඥාවයි නැහැ කියන්නේ හිත වැඩ කරන්නේත් නැහැ. සංඥා වේදිත නිරෝධය කියලා කියනවා. සංඥාවත්
වේදනාවත් නිරුද්ධ කරපු සමාපත්තියක්. ඊට පස්සේ පිළිමේ වගේ ඉන්නවා. වාඩි වෙලා නම් සම්වදන හැම්ම ඉන්නවා. දැන් ගෙනල් කුළු ගෙඩියකින් ඔලුවට ගහනවා. කුඩු වේද ඔලුව? කුඩු වෙන්නේ නැහැ. කඩුවකින් බෙල්ලට ගහනවා. කැපෙන්නේ නැහැ. දැන් සංකීච්ඡ රහතන් වහන්සේ එක ශ්‍රණයකින් සම්වැදුන වේද සමාපත්තියට බෙල්ලට ගහනවා හොරු. කඩුව කිල්ලා ගියා. ඒකනේ පැහැදුනේ යාලා. ඒ වගේ මේ රහතන් වහන්සේ සමාපත්තිය ඇතුළතදී ගින්නෙන් ජලයෙන් වසවිසින් සර්පයන්ගෙන් අලින්ගෙන් අත්තුන්ගෙන් කාගෙන්වත් කරදරයක් වෙන්නේ නැහැ. ඒක අදිෂ්ඨානයක්. එහෙම ඉන්න පුළුවන් උපරිම දවස් 7යි. කාටද? මනුස්ස ලෝකයේ ඉන්න රහතන් වහන්සේට. මනුස්ස රහතන් වහන්සේ මේ කියන්නේ. බ්‍රහ්ම රහතුන් වහන්සේලාට, බ්‍රහ්ම ලෝකේ රහත් වෙච්ච අයට ඕන තරම් කල් ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එයාලා කෑම කන්නේ නැහනේ. මෙහි තියෙන ප්‍රශ්නේ තමයි දවස් 7කට වඩා කෑම නොකා ඉන්න බෑ. ඒක නිසා තමයි නැගී සිටින්න ඕන. එහෙම තමයි සාරිපුත්‍රයන් වහන්සේත් එදා නැගී ඉඳලා බලනවා ලෝකෙ දිහා, සත්‍යය දිහා කාටද මං අද පිට හරියටම දැක්කේ තම්බදාටිව. අවුරුදු 50 මිනි මරලා මිනිස්සුන්ගේ වෙලි කපලා අද ඔන්න හාහා පුරා කියලා කැඳක් බොන්න යන අත හොදගෙන. අනිත් දවස් ලේ වලින් අත් එමිරණ තිබුණේ. අද මෙයාට පිට වෙන්න ඕනේ කියලා ගේ ගමට පින්න පාතේ වැඩියා. එයා කැඳ බොන්න ලෑස්ති වෙලා ඉන්නකොටම තමයි ගෙදර ගාවට වැඩියේ. හරි පැහැදුනා හිත. බලන්න මේ ඝාතකයෙක් වුණත් සද්දාව තිබුණා. එයා නැගිටලා ඇවිල්ලා සොයන්නාසට ආරාධනා කළා අර අලුත්ම කැඳ එක ගිතෙල් දාලා හදපු ප්‍රණීත කැඳක් මේක පූජා කළා. සොයන්නාසේ වළඳනතුරු මෙයා පවන් සලමිනුත් හිටියා. සොයන්නාසේ ගෝයත් ගිහිලා බීලා එන්න කියලා තව කෙනෙක්ට පවන් සලන්න කියලා මෙයා යවුවා. මොකද මෙයා හාහා පුරා කියලා බොන්න හිටපු කැඳ එක නිසා. ඒක එයා බීලා ආවා. දැන් බඩත් එයාගෙත් පිරුණා. සොයන්නාසෙත් වැළඳුවා. වාඩි වෙන්නකෝ බනහන්. වාඩිනම ඔළුව ගැස්සෙනවා. දැන් ගොඩක් පව් කරාම එහෙම වෙනවා සමහර විට. Taman ගැස්සිලා යනවා. ඉතින් එතකොට කොහේයි කියලා ගැස්සෙන්නේ. කිව්වා මම අවුරුදු 50ක් දහස් ගණන් මිනිස්සු මැරුවා. ඉතින් ඒකේ එහෙව් මම බනහන්නේ කොහොමද? පස්සේ ස්වාමීන් වහන්සේ උපක්‍රමයක් කළා. මෙයාගේ හිත හදන්න. ඇහුවා උඹද මැරුවේ? උඹ කවුරු හරි කියපු නිසාද මැරුවේ? මමට උනොට මේ මම මැරුවේ නෑ. රජතුමා කිව්වා නිසා මං මැරුවා. ආහිනම් පව් නෑ. ඇයි එහෙම කිව්වේ? ඒක යාප්පුවෙන් එයාගේ හිත හදන්න විතරයි. නැත්නම් ඒක පව් තියෙනවා. හැබැයි මේ බොරුවක් කිව්වත් නෑ. මේකට කියන සම්‍යක් මොකද? ප්‍රයෝගය. ඒව පුරුදු වෙන්න දැන් මේ උපාසක මහතුරු හොඳේ. කට්ටිය විල මොනාරි අහුව ගමන් එකපාරට කියන්න ඕනේ නෑ හැමදේම. සම්‍යක් ප්‍රයෝගය දාන්න ඕන. කොහෙද ඉන්නේ කියලාම උඩ පැත්තේ හිටියා කොහේ හරි හිටියා වෙන්න පුළුවන් නේ? මතක නෑ කියන්න පුළුවන්. මොකක් හරි කියන්න පුළුවන්. නැත්නම් අපි කියන දේ නිසා තව කෙනෙක්ට හානියක් වෙනවා නම් අපි ඇත්ත කීම අර්ථයක් නෑ. ඇත්ත වෙන්න පුළුවන්. ඒක ඒ වෙලාවට තමයි කියන්නේ සම්‍යක් ප්‍රයෝගය පාවිච්චි කරන්න කියලා. ඔක මේ දුටුගැමුණු රජතුමාගේ කාලෙත් පාවිච්චි කළා තියෙනවා රහතන් වහන්සේලා. තිස්ස කුමාරයන් දෙයටට ගියානේ හැංගෙන්නේ. දෙමට මල් විහාරේ බුත්තල. යුද්ධෙන් පෙරදිලා අයියා දුවන් ගිහලා ඇහුවා ස්වාමීනි තිස්සේ ආවද? දැන් නැහැ කියන්න බෑවනේ. තිස්සේ ඇඳ උඩ නැත. උඩ නැහැ. කොහෙද ඉන්නේ? යට ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේ කුල දේවතාවුන්ගෙන් එහෙම උදුරන් යන්න තරම් අශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් නොවන නිසා එතුමා හිටියා දොරටුව ගාව මොර කරගෙන. කොයි වෙලාව හරි ඉන්නේ. ඉන්නකොට මොකද කරේ? සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා මෙයාට සිවුරකුත් පොරවලා. ඔව් සිවුරෙන් වහලා අපවත් වෙච්ච හාමුදුරු කෙනෙක් වගේ කර පිටින් අරන් ගියා. එළියට. කව තිස්සමර ලැජ්ජ නැද්ද ඇහුවා. කුල දේවතාවුන් පිට වඩින්. ආන්න බලන්න. එච්චරයි එතන සමගි වුණා. නමුත් එතන බලන්න මේ රහතන් වහන්සේ කොච්චර ප්‍රඥාවන්තවද ඒ වචනේ හැසිරෙව්වේ. අපෙන් ඇහුවනම් බයටම කියලා ඉවරයි. ඉන්න තැනත් පේන්න නොගිල්ලා. ආන්න එකයි කියන්නේ. සම්‍යක් ප්‍රයෝගය කියන්නේ බොරුවක් නෙවෙයි. ඒක තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් තමයි අපි ඒක කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපි කෙනෙක්ගේ යහපතට නම් අපේ වචනේ කියන්නේ බය වෙන්න එපා. අපි මේ වචනේ කියන්නේ කෙනෙක්ට රිදවන්න නම් අයහපත පිණිස නම් ඒක තමයි අකුසලයේ. එහෙනම් යහපත වෙනුවෙන් කරන ප්‍රයෝග වචනට කියනවා සම්‍යක් ප්‍රයෝගය. ඒක කළා සාරිපුත්‍රයන් වහන්සේ. මේ වෙලාවේ ඉතින් ලොකු බණක් කියන්න ලවන්නේ නැහැ. මෙයාට ආයුෂ අඩුයි. මෙයාට ඉක්මනට කියන්නත් ඕනේ. මෙයා ගැස්සෙන්න ගත්තොත් බණ තේරෙන්නේ නැහැ. කිව්වා උඹට පව් නැහැ. උඹ අහපන්. හරි සතුටු වුණා. ඇත්තනේ. හිතුවන්නේ පව් සිද්ධ වෙන්නේ. හිතුවන්නේ පව මතක් වෙන්නේ. හිතුවේ නැහැ. හොඳට අහන් ඉන්නකොට මෙයා එනවා විදර්ශනා ඥානවල කෙලවරට. සම්මසන ඥානය ඔහොම ලබාගෙන ඇවිල්ලා අන්තිමට එනවා අනුලෝම ඥානෙට. අනුලෝම ඥානය කියන්නේ සංඛාර උපේක්ඛා ඥාණයෙන් පස්සේ ගෝත්‍ර භූ ඥාන අනුලෝම ඥාන. සෝවාන් මග්ගසිත තමයි ඊට පස්සේ තියෙන්නේ. සෝවාන් වෙන්න ඔන්න
මෙන්න. උනේ නැති ටික විතරයි ඒත්තෙන්ටම ගියා. ගිහිල්ලා දේශනාව නතර වුණා. දැන් මෙයා පිං කළ නැද්ද එතකොට සසරේ? එක බණ පදයක් අහලා මේ සන්නාසෙන්. යාට අනුලොම් ඥාන. අපි තාම භාවනා කරන තාම අපිට අනුලොම් ඥානය ආවද? අනුලොම් ඥානය ආවද? ලෝමයිනවා. ඥානෙන්නේ නැහැ. ඔහේ ඉන්නවනේ. ඒකට දොස් කියන්න බෑ. අපිට තාම ප්‍රඥාව මදි. ඒක හේතුව. අපි අර ආනාපානෙ පේනවා, එලි පේනවා, කැරකෙනවා පේනවා. නමුත් ගොඩක් අයට මේ ඥාන ටික වැඩෙනවා අඩුයි. සමහර අම්මලා කියනවා මගේ ඇඟම හිරි වැටිලා ගියා. ඇඟේ ලෝම රූප කෙලින් වුණා වගේ දැනුණා. කරන්ට් එකක් ගියා. ඒ වගේව දැනෙනවා. ඒක හොඳයි. ඒකත් රූප කලාප දැන ගැනීමක්. ඉතින් එහෙම හරි දැනෙන්න එපා. ඔය අපි මේ මෙච්චර කරන අපිට දැනෙන්නේ නැහැ කියලා කොටලි වෙන්න එපා. කරන්න කොහොමද ගිනි ගාගෙන යන ගිනි ගාන කොටත් එහෙමනේ ගිනි ගාන දණ්ඩ අතුල්ලන්න තමයි කවදා හරි ගින්න පත්තු වෙන්නේ. ගොඩක් වෙලා ගිනි ගාලා නැවැත්තුවොත් ආයි මොකද වෙන්නේ? මුලින් ඉඳන්ම ගිනි ගන්න ඕන. දැන් ඔන්න දවස් 10ක් විතර මේ උපාසකම්මලා ගිනි ගාගෙන යනවා. ඊට පස්සේ මොකද කියන්නේ? ගෙදර ළමයි මතක් කරලා ආයි ගෙදර යනවා. ගිනි ගන්න අමතක වෙනවා. ඊට ආයි පත්තු වෙන්නේ මෙහෙ ආවෝ. ආයි ගන්න දණ්ඩ අරන් අතුල්ලන්න ගන්නවා. ඒක තමයි අපි කියන්නේ මේ එක අඛණ්ඩව මේ වැඩපිළිවෙල යෙදෙන්න ඕන. හරියට අපි උපමා කරන තනකොළ තියෙන බිමක අපි ඇවිදන් යනවා. නිතර යනකොට පාර හැදෙනවා. අපි නොගියොත් ආයෙත් පාර වැහෙනවා. ඒක තමයි. හිත පරිහරණය නොකරොත් භාවනාවෙන් හිතේ රාග දේශ මොහ මතුවෙනවා. හිත පරිහරණය කරොත් භාවනාවෙන් එයාට පුළුවන් ඒක දිගට පවත්වාගෙන යන්න. හැමදාම සමාපත්තියට සම්වදින වගේ පැයක් නම් භාවනා කළේ පැය අනිවාර්යෙන් කරන්න ඕන. ගෙදර ගියත් කරන්න පුළුවන්. බැරි නෑ. බැරිකම තියෙන හිතේ. හොඳේ? බැහැ කියනනම් මම එහෙම කරපු කට්ටිය මෙහෙට ගෙනලා කතා කරවන්න. දැන් මෙහෙ ඇවිල්ලත් කරගන්න බැහැ කියලා සමහර අයට තේරිලා තියෙනවා. තව මිනිස්සු ඉන්න හොඳට ගෙදරදීම භාවනා කරලා දිනු වෙච්ච කට්ටිය. ඉතින් ඒ වගේ අය මම දන්න අය ඉන්නවා. මම ඕනනම් දවසක ගෙනලා නැත්නම් රෙකෝඩ් කරලා කියලා දෙන්නම් මෙම තමන් කරපු ක්‍රමයක් තියෙනවා. ඒකට මෙහෙමයි ඉතින් ගෙදර ඉතින් කම්මල වගේ නම් බෑ. කලබල නම් බෑ යුද්ධ පිටිය වගේ. යම් කිසි නිදහසක් තියෙන්නට ඕන. ඉතින් මේ ආරණ්‍ය වාසයට ඇවිල්ලා අපි දැන්වත් භාවනා කරනවා. හැබැයි අපිට මං කිව්වා අනුලොම් ඥානෙ ආවේ නැහැ. හැබැයි තඹදාටිට ආවා. තඹදලි සොරාට ආවා. හේතුව එයා පුරාණ සසරේ දානාදී පාරමී පුරන් ආපු සත්පුරුෂයෙක්. අන්තිම ජීවිතේ කර්මයක් නිසා එයා හොරෙක් බවට ඝාතකයෙක් බවට පත් වුණා. අනුලොම් ඥාන ලැබලා මෙයා පාත්‍රෙත් තරම් පස්සෙන් යනවා දැන් ස්වාමීන් වහන්සේ. කළගුණ සලකන. ස්වාමීන් වහන්සේ එක තැනකදී හරි දැන් ඇති මම අරගෙන යන්න ඔයා ගෙදර යන්නේ කියලා. ආන්න දැන් දෙනවා විපාකයක්. මෙයාට ආයුෂ ඉවරයි. එනවා එළදෙනා. යකෙක් ආවේශ වෙලා ඉන්නේ යක්ෂණියෙක්. දැන් එළදුන නිකන් දුවන් එනව නෙවෙයි. එළදෙනියක ඇඟට කවුද ඇවිල්ලා තියෙන්නේ? යකින්නියක්. ඇවිල්ලා ඇන්නා. එතනම මැරුණා. කොහෙද ගියේ? අපිට එතන හිටින කොහෙද යන්න ඕන සාමාන්‍ය? මිනි මරලා. නිරේ. ගියේ කොහෙද? තුසිත භවනට ගියේ. තවුතිසාවට අන්න නෙවෙයි ගියේ තුසිතෙට. තවුතිසාවටත් උඩින් තමයි යාමේ තියෙන්නේ. යාමටත් උඩින් තමයි තුසිතේදී. වැඩිම ආර්යයන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නේ දෙව්ලොව තුසිතේ. බෝසත්තුතුමාන් වහන්සේලා ඉන්නේ. එහෙට යන්න තරම් පින තිබුණා. දැන් ඉතින් මරුණට පස්සේ කට්ටිය හිතුවා හරි ගැත් එකට නිරේ තමයි. ඇයි අවුරුදු 50ක්ම මිනි මරපු මිනිහෙක් තමයි මැරිලා තියෙන්නේ. ඉතින් සාන්නසලත් ඇහුව භාග්‍යතුන් වහන්සේ අර හොරා මැරිලා තියෙනවා. කොහෙ ගියත් දන්නේ නැහැ. මහණෙනි ඔහු තුසිතේ ඉපදුනා. දෙවියෙක් වුණා. එහෙම වෙන්න පුළුවන් ස්වාමීනි. ඇයි නැත්තේ? සාරිපුත්‍රයන් වහන්සේගේ බණපදය අහලා අනුලොම් ඥාන ලැබුණා. අනුලොම් ඥානයේ සහිතවයි ආ කලොරිය කලේ දෙව්ලොවදී සෝතාපන්න වුණා. එහි ඉපදිලා සෝවාන් වුණා. දැන් පොඩි දශමික වෙනසක් තියෙන සෝවාන් වෙන. ඒ කියන්නේ එක ශණයයි ඕන තව. ඒ ශණේ වැඩුණා. ඒ තමයි මාර්ගක්ෂණය. මාර්ගක්ෂණය වෙනව වැඩ තුනක්. එකක් තමයි සක්කාය දිට්ඨිය කැපෙනවා. විචිකිච්ඡාව කැපෙනවා. සීලබ්බත පරාමාස කැපෙනවා. එක ශණේ තුනම නැති වෙලා යනවා. ප්‍රතිඵල තමයි සෝවාන් ඵලය. ඒක නැති වෙන්නේ නැහැ. හැමදාම සම්මදින්න පුළුවන්. මාර්ගක්ෂණයේ පවතින එක ශණයයි. එතෙන්දි කරන්නේ වැඩේ කරනවා. කෙලස් කපන එක තමයි ඒ ශණේදී කරන්නේ. එතනින් පස්සේ කයි පහළ වෙන්නේ ඊළඟ ශණේදීම ඵලය ලැබෙනවා.
දැන් මේක කිව්වම සයනදල පුදුම වුණා. එක ගාතාවකින් එක පදයකින් එහෙම පුළුවන් ද ස්වාමීනි? මෙච්චර මේ මිනිමරු මිනිහෙට. ඔබ වහන්සේලා මොකද්ද මේ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ නමගේ ධර්මය පොඩිය ලොකුව කියලා වෙන සත්‍යද? එහෙම ගන්නෑ. ඒ නිසා එක පදයක් වෙන්න පුළුවන් දේශනා කරන්න. ඒ පදේ අහලා හිත නිවෙනවා නම් ඒක උතුම් වෙනවාය කියලා තමයි දා භාග්‍යතුන් වහන්සේ මේ තඹදාටිය නැත්නම් තඹදලිසොර ආරමුණු කරලා මේ සහස්‍ර වර්ගයේන ඊට වටිනා ගාථා රත්නය දේශනා කළේ. දැන් මේ මොකේ අර්ථයද තියෙන්නේ? ධර්මයේ වටිනාකම. දැන් මෙහි විස්තර කරන වචන 100ක් අපි අහනවා. හැබැයි අර්ථයක් නැහැ. හොරු ගැන, රජවරු ගැන, පාරවල් ගැන, රටවල් ගැන, ගායකයෝ ගැන, නළුවෝ ගැන අහනවා. වැඩක් නැහැ. එක පදයක් අහන චතුරාර්ය සත්‍ය ගැන. සසර දුකින් මිදෙන මාර්ගය ගැන. එයා නිවෙනවද නැද්ද? නිවෙනවා. දැන් මෙතන මම දේශපාලන කතාවක් අද පටන් ගන්නවා. අපි ගෝඨාභය රාජපක්ෂට කඩේ යන කතාවක් මෙතන කරනවා. හිත නිවෙනවද? මෙතන හිටියොත් සජිත් පිලේ කට්ටිය පත්තු වෙනවා. පත්තු වෙනවද නැද්ද? රාජකතාව වෙන්නේ කට්ටිය සතුටු වෙන කට්ටියක් තරහ වෙන. දැන් ප්‍රවෘත්ති වලත් එහෙමනේ රජයට පක්ෂයි රජයට පක්ෂ ප්‍රවෘත්ති වලට අහන් ඉන්නවා. විපක්ෂ කට්ටිය අහනවා දේවා. නෑ ඉක්මනට වෙන channel එකක් දානවා. යනවා විපක්ෂයට හොඳ ප්‍රවෘත්තියක්. ඉහළ බලන් ඉන්නවා. රජයේ කට්ටිය අනිත් පැත්ත දානවා. ඒ කියන්නේ ගැටෙනවා. හැබැයි බණපදයක් යනවා. කවුරුත් ගැටෙන්නේ නැහැ. ඒ කාලකන්ණි මිනිස්සු ගැටෙනවා. නමුත් ධර්මයේ දන්න කෙනා ගැටෙන්නේ නැහැ. එහෙනම් බණ කොච්චර ඇහුවොත් ඇතිද සාමාන්‍ය හිත නැටි දවසට පැය කීයක් වගේ? පැය 24ම ඇහුවත් මදි. එහෙම ඇති කියනවා නම් සෝවාන් වෙලා ඉන්න බෑ මේ කට්ටිය නෑනේ තාම. ඒ කියන්නේ තාම කරන්න ඕන වැඩේ. තාම පාරමී පුරන්න ඕනේ. තාම මොහොත් නෑ. කඩුව මොහොත් මදි. තව මදින්න ඕනේ. තව අතුල්ලන්න ඕන කඩුව. කොහෙද? කඩුව අතුල්ලන්නේ කොහෙද? බෙල්ලේද? නෑ නෑ කඩු ගාන ගලේ. ඔය තියෙන අනුරාධපුරේ ගියාම දෙන කඩු ගෑ ගල කියලා ගලක්. ඒ කියන්නේ ගල අතුල්ලම ගල ගෙවිලා. හොඳට තිබිච්ච ගල මෙහෙම වලක් කැහැරිලා. යුද්ධෙට කඩු ගාලා. එලාරදුටු ගාන යුද්ධෙට කඩු ගාලා. එහෙනම් මොහොත් වෙනනම් අපි මේ පාරමිතා පුරන්න ඕන. දන් දෙන්න ඕනේ. දානේ හදන්න ඕන. දැන් එක පිරිසකට දානේ හැදීම වරම් නැති වෙලා තියෙන මේ දවස්වල. ඉතින් ආයි ඉල්ලීම් කරලා පස්සේ කාලෙක තමයි ආයි ලැබෙන්නේ. දැන් මේ දවස්වල උපාසක මහත්තුරුන්ට තමයි ඒක පැවිරලා තියෙන්නේ. ඒතර ඒක කරපු කාලේ කරන්න තිබුණේ කොහොමද? සතුටින් කරන්න තිබුණා. අනේ අපිට මේ පින් කරගන්න ලැබුණා කියලා. දැන් දුක් වෙන්න ඕනද ලැබුණ නැහැ කියලා. දැන් ප්‍රඥාවන්ත වෙන්න ඕන. අපි මේ දවස්වල දානේ හැදුවා. සාදු සාදු මට මේ පින නැවත අනුමෝදන් වෙන්න පුළුවන්. එච්චරයි. ඒ නිසා පින ලැබෙනවන යම් වෙලාවක කරගන්නට ඒක කරගන්න. දැන් මේ ආරණ්‍යයකට එන්නේ ඒකටනේ. නැතුවනේ දනුන්ට අංචි අදින්න නෙවෙයි මෙහෙට එන්නේ. යුද්ධ කරන්නත් නෙවෙයිනේ. නැතුව මේ කුටි බෙදා ගන්නත් නෙවෙයිනේ. ස්වායන්නාසලා බෙදා ගන්නත් වෙන්න බෑනේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි එන්න ඕන හැබැයි. මොකද අපිව බෙදා ගන්න බෑ කාටවත්. බෙදා ගන්න නම් මේක කෑලි වලට කපන්න ඊට පස්සේ. හැමෝටම පොදුයි. එතකොට ආරණ්‍යයට එනකොටම හිතන්න ඕන මම මේ යන්නේ පාරමිතා පුරා ගන්න. කීයක්ද? 10ක්. දස පාරමිතා. දස පාරමිතා ප්‍රධාන පාරමිතා වෙන වෙනම පුරන්න පුළුවන්. ඒ දාණය වෙනම පුරනවා. සීලයත් පුළුවන්. නෙක්ඛම්මෙත් එහෙම. ප්‍රඥාවත් පුළුවන්. අනිත් ඔක්කොම ටික ඉතුරු තියෙන 6ක්. ඒ 6ම අර 4ට එකතු වෙනවා හැමතිස්සෙම. දාන දෙනකොට විරිය එනවා. ඉවසීම එනවා. අර ඔක්කොම එනවා. මෛත්‍රිය එනවා. සීලෙදිත් එනවා. නෙක්ඛම්මෙදිත් එන්න පුළුවන්. ප්‍රඥාවදිත් එකතු වෙන්න පුළුවන්. ඕනම් පින්කමකදී ඉතුරු ටික එකතු වෙනවා. ඒ මොනවද එකතු වෙන්නේ? වීරිය ඇති වෙනවා, ඉවසීම ඇති වෙනවා, සත්‍ය එකතු වෙනවා. අදිෂ්ඨානය ඕන පින්කම කරන්නට, උපේක්ෂාව ඕන, මෛත්‍රිය ඕන. ප්‍රධාන මුල් පාරමිතා 4 වෙන වෙනම කරන්න පුළුවන්. දන් දෙනකොට දාණය, සිල්ලකදී සීලය වගේ. ඉතින් මෙහෙම පුරාගෙන යනකොට Tamanට අවබෝධ ඥාන එන්න ගන්නවා. දෙකයි කියන්නේ කොච්චර භාවනා කළත් අනේ අපිට එලියක්වත් නැහැ. ඇයි? පින මදි. ප්‍රඥාව මදි. එන යා කරන්න ඕන ප්‍රඥාව වැඩෙන පින්කම්, ධර්ම දාන දෙන්න ඕන. දහම් පොතපත ගෙනත් දෙන්න ඕන. පූජා කරන්නට ඕන. තව බණ අහන්න. විශේෂයෙන් ධර්ම දේශන අහන්න ගැඹුරු ඒවා. භාවනාවට සම්බන්ධ ඒවා. ඒ කියන්නේ නිකන් අර සමාජයේ බණ ඒව අහලඩ නැහැ නිවන් දකින්න.
ඒවා හොඳයි සාමාන්‍ය අයට. නමුත් අපි භාවනාවට නම් යන්නේ අපි අහන්න ඕන භාවනාවට මුල් වන සූත්‍ර දේශනා, ඔය ධර්ම දේශනා ඒ වගේ අහන්න ඕන. දැන් භාවනාව ගැන කියන නිසා අපි තේරුම් ගන්න ඕන භාවනාවට උපකාර කරන දේශනාම අහන්න බලන්න ඕන. අරවත් අහන්න ශ්‍රද්ධාව ඇති වෙන අහන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ ගුණ අහන්න ඕනේ ඒවත් අහන්න ඕන. ඉතින් ඔක්කොම අහලාගෙන එනකොට තමයි අපිට මේ ඉන්ද්‍රිය පහ වැඩෙන්නේ. ශ්‍රද්ධාව වැඩෙන්න ඕන. සිහිය වැඩෙන ඒවා අහන්න ඕන. සමාධිය ඇති වෙන සතුට ඇති වෙන දේශනා අහන්න ඕන. විරිය ඇති වෙන වීරිය ඇති වෙන දේශනා තියෙනවා ඒවා අහන්න ඕනේ. ප්‍රඥාව වැඩෙන අභිධර්ම වගේ දේශනා තියෙනවා. ඒවා ටික අහන්න ඕනේ. දැන් මොකද්ද කිව්වේ? අර්ථය නැති 1000ක් වචන අහනවට වඩා ඒ අර්ථවත් එක වචන ඇසීම කොච්චර ප්‍රයෝජනවත් වුණාද කිව්වොත් අවුරුදු 50ක් මිනිස්සු මරපු මිනිස්සයා පවා අනුලෝම ඥානය උපදවගෙන එක බණ පදයකින් තුසිත භවනේ දෙවියෙක් වෙලා එහෙදි සෝවාන් ඵලයටපත් වුණා. නැති අපි සතුටු වෙමු. දැන් ඉතින් භාවනා කරන්න මේ වරම් ලැබිලා තියෙනවා අපිට හැමෝටම මේ ස්ථානේ. ඉතින් මේ අලුතෙන් ආපු අය ඉන්නවද මේ වෙලාවේ? ඒ කියන්නේ తాවකාලිකව ආපු අය. ළඟට නේවාසික පිරිස ඉන්න පැවිදි වෙන්න බලන් ඉන්න අය. ତොර මේ දෙගොල්ලොම එකතු වෙලා යන ගමනක් තියෙන්නේ. ඉතින් මේ දෙගොල්ලොන්ටම අවශ්‍ය සප්පාය ධර්ම ටික මං හිතන ඇති කියලා. මොනවද සප්පාය ධර්ම? පුද්ගල සප්පාය. Tamanට ගැළපෙන කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්න ඕන. මං හිතන එහෙම නැත්තම් මේ කවුරුත් එන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතන බණ කියන්න නැති වුණොත් ඔබ එන්නේ නැහැ මෙහෙට. ඒක ඕනෙමයි. මොකද භාවනා උදේ ඉඳන් කරලා හවස එක බණ පදයක්වත් අහන්න ඕනේ. සාකච්ඡාවක් කරන්න. දැන් මේ සාකච්ඡා කරන් තරම් දේවල් වෙලා නැහැ මේ කට්ටිය. ඒ නිසා සාකච්ඡා කරන්නේ නැතා. නමුත් අපිට තේරෙන හැටියට අපි දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ ගාතාවක් මාතෘකා කරලා අද රෑ ඉතින් ගොඩක් දවසකට පස්සේ මේ දේශනාවක් කරේ. මම කළේ ලොකු සානස කරලා තිබුණා. මම දේශනාවක් කරන්න හිතුවා. අද ටික අද පොඩි සතුටකුත් තියෙනවා. වීරයක් ඇති වෙලා තියෙනවා. ඉතින් වීරිය ඇති වෙන්න බණ කියන්න බෑනේ. නැත්තම් පරණ බණක් දාලා මම පාඩු ඉන්න පැත්තටලා. මොකද විශේෂයෙන් අපේ උපාසකම්ම කෙනෙක් අද අලුතෙන් ආව භාවනාවට. එයාටත් අනුග්‍රහ කළ යුතුයි. ඉතින් ඉන්න අයත් හොඳින් ඉන්න බව පේනවා දැන් මේ වෙලාවේ. කොන්ද කෙලින් තියාගෙන වීරයවන්තව. ඉතින් ඒ නිසා ඒ පිරිසේ තියෙන වීරිය බලපානෝ දේශනාවක් කරන්න. පිරිස දෙකට තුනට නැමිලා බාගෙට පණ ගිහිල්ලා ඈනුන් ඇර ඉන්නවනම් නැත්තම් බණ අහන්න ඕනේ නෑ වගේ නම් එයාලා ඉන්නේ. ඒතකොට දේශකයන් වහන්සේ තුන මේ අයට බණ කියලා ඩක් වෙන්නේ නෑ. එහෙනම් අද ඔන්න අවශ්‍ය වෙන පුද්ගල සප්පාය ලැබිලා තියෙනවා. ඊළඟට ධර්ම ශ්‍රවණය. පුද්ගල කල්යාණ මිත්‍රයා තමයි ඊට පස්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒතර මේ ධර්මයේ දේශනා කරනකොට මේක මේ මගේ බණක්ද? නෑ මගේ එකක් නෙවෙයි. මේක භාග්‍යවතුන් වහන්සේගේ මට කියන්න පුළුවන් වචන ලැබිලා තියෙන නිසා මම කියනවා. ඒතර 100% මම කරලම කියන්න ඕනේද? පුළුවන් නම් හොඳයි බෑ. මොකද ඉච්චර කල් බලන් ඉන්න බෑනේ. රහත් වෙන්න බෑකට. රහත් වෙනකම් පමා වුණොත් බණ කියන කෙනෙක් ලංකාවේ නැති වෙනවා අද. එහෙනම් හොර රහත් වෙන්න ඕන. හොර රහත් කියන්නේ ලේසි ක්‍රමයට රහත් වෙච්ච එක. දැන් හීනයක් පේන මම සෝවාන් විය. හීනේ. ඊයරෑ මං හීනයක් දැක්ක. මොකද්ද දැක්කේ? මම උදාහරණයක් කියන මම දැක්ක කියන නෙවෙයි දකින්න මෙහෙම එක. එකපාරට ඔළුවෙන් රැස් වීදෙනව පේනවා. මොකක්ද වෙලා තින් මට? සෝවාන් වෙලා. ඊපස්සේ මම ඊයේ දැක නාඹියනු රැස් වීදෙනව එක හඳුරු කෙනෙක්. නාඹියෙන්. හරි. ඒක සෝවාන් ඵලයේ මයින ක්‍රම තියෙන එකක් විදිහට. සමහර අය නහය රිදෙනකොට සෝවාන්. ඇහැ උඩ රිදෙනකොට සකදාගාමී. නලල රිදෙනවනම් අනාගාමී. ඔළුව උඩින් ගින්දර වගේ පිට වෙනවනම් රහත්. ඒ අන්නේ වගේව තියෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ. හරි පුදුමයිනේ ලෝකේ. ඉතින් එහෙම වෙනවනම් කොච්චර ලේසිද? දැන් මම කියපු එක තැනක පස්සට තල්ලු වෙලා ඉස්සරහට ගියොත් ඔළුව සෝවාන්. ඉතින් අර බස් එක යනකොට අනන්ත වාර මං එහෙම වෙලා තියෙනවා. මෙහෙට බ්‍රේක් ගන්න මෙහෙම යනවා. ඉතින් මම පිළිගන්නේ නැහැ ඒක නිසා. මේ කැලේ එනකොටත් ওই පාරෙත් එහෙට මෙහෙට වෙනන ඔළුව අනන්තවත්. ඔළුව වෙනන තරමට ඉතින් මෙහෙත් එන සෝවන්නේ බෑ උපාසකම ලවනන තරමට ඔළුව. ඇයි වෙනනවනේ භාවනාවේදීත්. එහෙම එකක් නෙවෙයි. හරි අමාරු වැඩක් මේ සෝවාන් වෙනවා කියන්නේ. එහෙම වුණා නම් අපි මේ සසරේ නෑ දැන්. එහෙම වෙලා නෑ. ඒ නිසා රැවටෙන එකක් තියෙනවා. තමන්ම මුලා වෙනවා. සමහර අම්මලා ඉඳන් ඉන්නවා මම සෝවාන් වැඩේ හරි. මොකද එළියක් දැක්ක ඊයේ. දැන් වැඩේ හරි. දැන් සුවපත්. කෙලෙස් නෑ. හැබැයි නයෙක් වගේ ඇඟට දාලා බලන්න රබර් නයෙක් වගේ. මේ උඩ පැනගෙන බෙරිහන් දෙක දුවනවා.
එහෙම කරන්න ඕනේ නැත්නම් දන්නේ නැහනේ මේක උනාද කියලා. ඔය කියන්නේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ උන්වහන්සේගේ ගුරුවරු දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක්කෙනෙක් හම් වෙන දවසක් ගිහිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ රහත් වෙලා කොච්චර 60 වස් වෙනව මට රහත් වෙලා. ඇයි ධානා අභිඥා තියෙනවා මේ කෙලෙස් යට කරන් ඉන්නව පේන්නේ නැහැ. රාගේ නැහැ මොකුත් නැහැ. කො එහෙනම් ස්වාමීන් වහන්සේ එරෙදි තියේ. ඔව්. පුළුවන් ඇතෙක්ම වන්. පුළුවන්. ලොකු ඇතෙක්ම ඔය දාලා තියෙන. ඔබ වහන්සේ අදිෂ්ඨාන කරන්නකො මේ දෙසට කුංචනාදනකමින් දුවන්න කියලා එතාට. දැන් එතා දුවන් එනවා. මොකෝ කරේ? දුවන්න හදුවා අර ගුරු හාමුදුරු. සිවුරු කොණෙන් ඇදලා ඇහුවා රහතුන්ට බයති. අනේ සත්පුරුෂය මට පිට වෙන්න කියලා මේ කුටිකේ වැඳගත්ත ගෝලයා ගා. ගෝලයා රහත්. ඔය නිමල වාරන්නේ වැඩ හිටපු ධම්මදින රහතන් වහන්සේ. කමටහන් දුන්න වැඩි වෙලා ගියේ නැහැ. ඉතින් කෙලෙස් යටපත් කළ ඊට පුතුමන්නේ රහත් වුණා. ඒතර මුලා වෙන්න බැරි නෑ පුළුවන්. හැබැයි මුලා වෙන්නේ කවුද? භාවනා කරන කෙනෙක්ම තමයි මුලා වෙන්නේත්. ඔය නිකන් මේ චූම් පාන්න ගින්න කට්ටිය මුලා වෙන්නේ නැහැ. හොඳටම දන්න භාවනා කරන්නේ අපිට මොන ඵලයක් ගන්නෑ. බොරුවට කියනවා. ඉතින් දැනගෙනම කියනවා. මේකට කියන අදිමානේ එන්නෙම සමතිදසුන් වටනයට. එයාලට මේ ගුරු ඇසුර නැති නිසා එයාලා මුලා වෙනවා. ඔය ආලෝක වලට ඕබාස වලට. ලොකු එළිය එනවා භාවනාවේ. ඒවන් මාර්ගඵල නොවේ. හැබැයි ඒක අහගන්න කෙනෙක් නැතිකමට එයා හිතනවා දැන් වැඩේ හරි වගේ. දැන් පාවෙනවා වගේ. හරි සුවයක්. මොකද ධානයේදී පුදුම සැපයිනේ. ඒක ධානයක් මිසක් මාර්ගඵලයක් ගොඩක් අය රැවටෙන ධාන වලට තමයි මාර්ගඵල කියලා. ඒක නෙවෙයි. මාර්ගඵල කියන්නේ පාවෙන එකක් නෙවෙයි. ඒක අවබෝධයක්. ඒක අර ඊයෙන් විද්ද වගේ දකින්න ඕන එකක්. කෙලස් කැපෙන්න ඕන එකක්. ධානය කියන්නේ ඔහේ ඉන්න බබා වගේ. මුකුත් පේන්නේ නැහැ. කෙලස් එන්නේ නැහැ කොහොමද එතකොට? කෙලස් යටපත් වෙනවා. එතකොට එයා හිතන දැන් වැඩි හරි කියලා. අන්න බලන්න. එහෙනම් දෙවෙනි කතාව. අනිත් ස්වාමීන් ඒ වගේ 60 වස් වයසයි. එහෙම ස්වාමීන් වහන්සේ රහත් වෙලා කොච්චර කාලද? 60ක් වෙනවා. ඉතින් කිව්වා ස්වාමීන් වහන්සේ ඉරිදිතියේ ඔව් මවන්නකො පොකුණ මැව්වා. ඊට පස්සේ දැන් මවන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. හොඳ ඒක ඉරිදි විශේෂය. මවන්න පුළුවන්. ඇත්තරම් තියෙනවා මැව්වට පස්සේ. අත ගන්න පුළුවන්. දැන් වතුර මැව්වොත් පොළවේ බොන්න පුළුවන්. නාන්න පුළුවන්. හැබැයි ඒක අදිෂ්ඨානේ අතර හැරපු ගමන් නැති වෙනවා. හැබැයි නෑවද නැද්ද? ඇත්තරම නාන්න පුළුවන්. ඒ වගේ තමයි මේ පොකුණේ මවන්නකො නෙළුම් පඳුරක්. නෙළුම් මලුත් මැව්වා. එක නෙළුම් මලක් මැද මවන්නකො නාට්‍යාංගනාවක්. නටන එක්කනේ දිව්‍යාංගනාවක්. මැව්වා. එයා නටන දැන්. දැන් කො ස්වාමීන් වහන්සේ මේක සුබ වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. මෙනෙහි කළා. මොකද උනේ? Tamanටම තේරුණා රාගය ඇති වුණා. ඉතින් එයාත් වැඳ වැටුණානේ සත්පුරුෂයෙ පිට වෙන්න. කමට හඳුන්නා. රහත් වුණා. ඉතින් මේ දැන් ඉන්න උන්දලා ගැන කවර කතාවද? අර වගේ මහවතුමන් වහන්සේලා මුලා වෙච්ච කෙනේ. ඒක නිසා අර හීනෙන් දැක්කා වගේ සෝවාන් වුණා කියලා කිය ඇති. නමුත් වැඩක් නැහැ. කාටවත් වැඩක් නැහැ. බණ කියන හාමුදුරුවන්ට සෝවාන්ද සකදාගම අපිත් සහතික දෙනවා. අයියේ හාමුදුරුවෝ කියන හැටියට නම් සමහරට මම බණ කියනකොට මමත් රහත් වගේ පෙනේ. ඇයි කියන්නේ බුදුබණන් එතකොට කොහොම කෙලෙස් නැහැ. කියද්දි කෙලෙස් නැහැ. කියද්දි සතුටින් දැන් කියන්නේ සතුටින්. හැබැයි මේක නතර වෙච්ච වෙලාවේ අපි එළියට බහලා වැඩ කරනකොට තමයි අපිට කෙලෙස් එන්නේ. ඒ ටීවී එකේ බණ කියද්දි රහතන් වහන්සේලා වගේ තමයි අපි ඉන්නේ. හැබැයි හිතන්නද නැහැ මේ හාමුදුරු රහත් වෙලා. හිතුවට මට කමන්නේ මගෙන් පැත්තක් කියන්නේ නැහැ හිතුව කියලා. හැබැයි මගෙන් අහන්න එන්න එපා. මාර්ගඵල අහනවා කියන්නේ ලොකු මේ විපතක් ඒ හාමුදුරුවන්ට කරන. ඒ උන්වහන්සේට නැහැයි කියන්නත් බෑ. තියයි කියන්නත් බෑ. දෙකම බෑ. නැහැ කියන්න පුළුවන්. නමුත් කිව්වම මේ පහත් කොට හිතනවා ඊට පස්සේ ඔබ වහන්සේලා මෙච්චර මේ කැලේ භාවනා කළා රහත් උනේ නැද්ද කියලා අහන්න පුළුවන්. නමුත් ඒ නිසා එතෙන්ද කියනවා මෙවැනි ප්‍රශ්න අහන්න එපා. විනයට සුදුසු නෑ. ඒ සයනස් උපසම්පදා භික්ෂුවක් නම් තියෙන එකක් කිව්වත් වැත් වෙනවා. නැති එකක් කිව්වොත් ලැජ්ජාව වහක නැති එකක් කිව්වයි කියමු මම රහත් කියලා. මොකෝ වෙන්නේ? මහාන කමක් නැති වෙනවා. පරිජීව වෙනවා. හතරවෙනි පරාජිකා. බොරු කිව්වා වෙනවා. බොරු කිව්වා නිකම් බොරු නෙවෙයි. මාර්ගඵල නැතුව තියේ කිව්වොත් පරාජිකා වෙනවා. ඒ නිසා දරුණුම වැඩක් මේ කරන්නේ. කවදාවත් සයනාස කෙනකින් ගිහිල්ලා වස් අහන්න එපා. උපසම්පදාද සාමණේර දහන්න එපා. ගිහියයට කියන්නේ නෙවෙයි. අදාළ නැහනේ. මොකෝ පෝය කර්ම කරන්නේ අහන්නේ. අදාළ නැහැ. සිවුර තියනම් ගිහින් වඳින්න එච්චරයි. වස් ගාන අවුරුදු ගාන වැඩක් නැහැ. මහාන වෙච්ච තැන ඒවා අවුනේ නැහැ මොනවත්. අපිට තියෙන්නේ සිවුරක් තියෙන අපිට තියෙන දාන දෙන්න. තියෙන වඳින්න. හරිද? මාර්ගඵල නම් අහන්නම එපා. ලොකු අමාරුක දාන්න නැති වුණොත් කොහොමද කියන්න බෑනේ. තිබුණත් කියන්න බෑ. ඒ නිසා උන්වහන්සේ ඔබතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන නිසා ඒ වෙලාවේ උන්වහන්සේට ප්‍රඥාව තිබුණොත් කියයි උපාසක මහත්තයෝ අහන්න එපා.
මෙන්න මේ හතරවෙනි පරාජිකාවේ තියෙන අපේ මහානකමක් නැති කරන වැඩක් ඔයා මේ කරන්න යන්නේ. ඕක නම් අහන්න එපා. තිබුණත් කියන්න බෑ. ඒක පජිතියවතක් වෙන නිසා. ඒ නිසා රහතන් වහන්සේ කවදාවත් ඒක කඩන්නේ කියන්නේ. කියන්න හේතු තියෙනවා. එකක් තමයි යම් කිසි කෙනෙක් Tamanට ආර්ය උපවාදය කළ නිරේ යන්න ලෑස්ති වෙනවා නම් රහතන් වහන්සේ කෙනෙක්ට ඒක පේනවා. මට බැනලා මෙයා පා යනවා. එතකොට ඒ ස්වාමීන් අහසට පැන නැගිලා පෙන්වන්න ඕන. Taman රහත් බව. ඇයි කවුරු කෙරේ කරුණාවෙන්ද? අර Tamanට බණින කෙනා කෙරේ කරුණාවෙන්. තේරුණාද? එතකොට කරන්න ඕන. තව කෙනෙක් පේන මාර්ගඵල ලබන්න ළඟයි යා. හොඳට භාවනා කරන්න. අන්න යාට කමටහනක් දෙන්න පෙන්වන්න පුළුවන්. එච්චරයි. නැතුව තමන් උසස් කරන්න කොයි වෙලාවකවත් ආර්යයන් වහන්සේලා තමන්ගේ මාර්ගඵල පෙන්වන්නේ නැහැ කියනවා. එහෙමනම් ඔන්න මාර්ගඵල ගැන කතාව. ඉතින් මේ ධර්මයේ වටිනාකම අපි තේරුම් ගන්නත් ඕන එක පැත්තකින්. ඒ තරම් වටින එක පදයකින් පවා හිත නෙවෙයි. ඒ නිසා අපි බලමු අද මේ පදය පාඩම් කරගත්තොත් කොච්චර වටිනවද නේ අද අපි. සහස්සම්පි චේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මද. ඔන්න මට පාඩම් දැන් අනිත් අය පාඩම් කරන්න මෙහෙම පාඩම් කරන්න අපි. දැන් මං කොහොම කියන්න ඕනේ සහස්සම්පි චේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති සහස්සම්පි චේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. සාදු සාදු. හරි අපි පොඩි උත්සාහයක් ගත්තා. ඒතර මේක දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේ කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? සාරාංශික කල්පලක්ෂයක් ඇස් ඉස් මස්ලේ අඹදරු රාජ්‍ය දන් දුන්නා. අවුරුදු 6ක් දුෂ්කරවත පිරුව අන්තිම ජීවිතේ පවා. එහෙම ලෝතුරා බුදු වෙලා තමයි ඔය ගාතාව කිව්වේ. අපිට තියෙන මොකද? පොත ගන්න, පෙරලන්න, කණ්ණාඩිත් දාන්න ඕන නම් පේන්නේ නැත්තම්. කියවන්න විතරයි තියෙන්නේ. ලේසිද නැද්ද අපිට? අපිට ලේසි. බුදුරජාණන් වහන්සේ හරි අමාරුවෙන් මේක අවබෝධ කරේ. අනේ මේ කියලා දීපු බණ ටිකවත් අපිට බෑනේ පාඩම් කරගන්න. ඒකනේ ප්‍රශ්නේ අභාග්‍යනේ. එන උත්සාහ කරන්න එක පදයක්, එක ගාතාවක් අද මම පාඩම් කරගන්නවා කියලා අදිෂ්ඨාන දැන් පාඩම් කරන් දීලා තියෙනවා අපි පැවිදි වෙන අයට. යාළුවෝ ඉතින් උත්සාහ කරන්න. ඉතින් මේ ධම්මපදේ හරි වටින පොතක් පාඩම් කරන්න ලේසි පොතක් අමාරු නෑ. දවසට එක ගාතාව ගාන ගත්තොත් ගාථා 423යි තියෙන්නේ. අවුරුද්දක් එකමාරක් යනකොට වැඩේ ඉවර වෙනවා. එහෙනම් එකින් එක පටන් ගන්න. මේ දැන් පාඩම් දෙන ටික ඉවර කරලා පොඩි ධම්මපද පොතක් ගෙන්නගෙන එක එක ගාථා බලන්න, අර්ථය බලන්න පුදුම ධර්ම රසයක් මේ ධම්මපද ගාථාවල තියෙනවා. අටුවා සහිතව විස්තර කරනවා නම් ධම්මපද අට කතා කොච්චර ලොකුද? ඒ තරම් විස්තර විවරණ මේකේ තියෙනවා. ගාථා පොඩි තමයි. හැබැයි මේකේ අර්ථය විශාලයි. ඒ නිසා ඒක තේරුම් ගන්න නිවනට මඟ කියන එකයි ධම්මපද කියන එකේ තේරුමත්. එහෙනම් අදට ඇති මං හිතනවා. මේ අහපු ටික හොඳටම ඇති. තේරුම් ගන්න ධර්මයේ වටිනකම තමයි අපි මේවා අහලා අපේ හිත සුවපත් වෙන්න ඕන. මේ වහනකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න ඕනේ. සතිය වැඩෙනවා අපේ. වීරිය ඇති වෙනවා. අපි මේක කරන්න ඕනේ. මොකක්ද දැන් කරන්න ඇවිත් තියෙන්නේ? භාවනාවක්. අපි කියාගෙන ගියේ මොනවා ගැන? සප්පාය ගැන. ඉතින් සප්පාය කරුණු ටිකයි මම මතක් කරලා අවසන් කරන්නම් දේශනාව. ඊළඟට ප්‍රඥාව වැඩෙනවා මේකෙදි. ওই පහ වැඩෙනකොට තමයි අපේ භාවනාවත් වැඩෙනවා. මේ භාවනාවට අනුග්‍රහයි පිණිසයි ධර්ම දේශනා කරන්නේ. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ඕනේ. තව අනුග්‍රහ තිබුණා. දැන් අපි කිව්ව කල්යාණ මිත්‍රය ඉන්නවා ධර්ම ශ්‍රවණය ලැබුණා. ඊට පස්සේ අපිට ඕන වෙනවා ආහාර සප්පාය. අපි කන්න කැමති කෑම ඕනේ. ඉතින් ඒක හොඳට කරගන්න පුළුවන් මෙහි දානේ හදා ගන්න අපිට තියෙන දවස් එනවා ගොඩක් දැන් මේ දවස්වල. අපි ඉතින් අපිට කැමති කෑම වර්ග කඩෙන් ගෙන්නගෙන මොකද්ද කරන්න ඕනේ? තෙලට නම් තෙලට,
කිරට නම් කිරට මිරිසට නම් මිරිසට දාලා ඕන විදියකට තම්බල ගන්න එකයි තියෙන්නේ නේද? මිනිස්සු කෙනාව දෙන ඕන දෙයක් අපි වළඳන්න ඕනේ. එතකොට සප්පායද අසප්පායද අදාළ නැහැ. හාමුදුරුවෝ මහාන වුණා නම් අපි දෙන දෙයක් වළඳලා කටපියම් පාඩුවේ පැත්තටලා ඉන්න එක ඇත්ත. එහෙම තමයි වෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ භාවනා වැඩෙන්නේ නැහැ. ඇයි Tamanට ඕනේ වැටකොළු ලැබෙන්නේ පතෝල. සප්පායද නැහැ. අනිත් ඒවා ගැන වැඩි කියන්න තමයි එතකොට තියෙනවා පෙරේතකමට කියනවා කියන්නේ. වැටකොළුයි පතෝල තමයි මම උපමාවට ගන්න. එතකොට වැටකොළු ඕන කෙනාට පතෝල හරියන්නේ නැහැ. පතෝල ඕන කෙනාට වැටකොළු හරියන්නේ නැහැ. ගෙදරදී ඕන එකක්. ඇයි සල්ලි අතෙන් තියනවානේ. කඩේට යනවා, රයිස් කනවා, කොත්තු කනවා. දැන් මොන කොත්තුවක්වත් නැහැ. පහුගිය කාලේ කම්මගෙන කොත්තු අම්මයා. එයාට තේරුණා කොත්තු ලැබෙන්නේ නැහැ. එයා වෙනම බාස් කෙනෙක් දැම්මලා උදෙන්ම ඒක හදාගෙන ආරන්ට කෙනත් පූජා කරා. දැන් මහත්ඵලද නැද්ද? දැන් ඔන්න කෙලත් උන මහත්ඵලයි. මොකද හේතුව? හැමදාම ලැබෙන්නේ නැති දානයක් තමයි එයා දෙන්නේ. ඊළඟට අපේ දායක පවුලක් දැන් ඉන්න හොඳ කෑම කඩයක් කරන්න. ඉතින් එයාලට කිව්වොත් කියන්නේ කිව්වොත් එයාලා කියනවා ඕන දෙයක් ගෙනත් දෙන්න. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ආහාර සප්පාය අවශ්‍යමයි. ආහාර හොඳට නොගත්තොත් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. හොඳට ආහාර ගන්න ඕනේ. අර උපාසකම්මයි කොන්ද දිරන්න හේතුවත් හාල් මැස් එකක් කාලා නැහැලු. ගෙදරදී චෝදනාවක් ආවා. ඒ දැන් කාලා වැඩක් නැහැ හාල් මැස්සෝ. එදා කෑවනම් හරි. දැන් ඉතින් අස්සයා ගිහින් ඉවරයි. දැන් වහල වැඩක් වෙන්නේ නැහැ ස්ථාලේ. ආන්න නිසා දැන් අපිට හොඳ පාඩමක් ඒක. අපි හාල් මැස්සෙක් හරි ගෙන්නගෙන වළඳන්න වෙනවා. කැල්සියම් ඕන නිසා. ඒ නිසා විහිංසාවාදී සංගමයට බැඳෙන්න යන්නේ නැතුව ලද දෙයින් සතුටු වෙන්න. කුකුල් මස් කට්ටල් ලැබුණොත්, හපන්න දත් තිබුණොත් හපනවා. නැද්ද? හපන්න පුළුවන් කටුවක් මේක සාමාන්‍ය කුකුල් මස් ලැබුණොත් කටුවාක දාන්නේ නැහැනේ කටුත් කනවනේ. ඒක තමයි දන්න අය දන්නව කන කට්ටිය. එතකොට ඒක මේ Tamanට කැමති දෙය. කන්න ලැබෙනවා නම් ඒක භාවනාවට හේතු වෙනවා. කන්න කැමති දෙ නොලැබේ නම් එදාට භාවනාව වැඩෙන්නේ නැහැ. ඇයි? හිත සතුටු නැහැ. ඒ අසතුටින් ඉන්නේ අයියෝ කෑමක් ගන්න හරියට. කන්නත් බැරි වුණා. සැරටත් නැහැ. දැන් සැරට ඕන කෙනාට සැරට තියෙනවා. සැර ඕනේ නැති කෙනාට එහෙම හදන්න ඕනේ. සාමාන්‍ය විදේශික හාමුදුරුවෝ එහෙම ඉන්න තැන තියෙන ඉතින් වෙනම හදන දානයක්. ඇයි අපි කන මිරිස් ඒ හාමුදුරුවෝ කෑවොත් දවසෙන් වතුර බොන්න වෙනවා. කන්න බෑ යාළුවට. ඒ නිසා යාළුවට වෙනම දෙන්න ඕන. එනවා ආහාර සප්පාය ගැන අපි නිකන් දැනගෙන ඉමු. කැමති දේ ලැබුණොත් හොඳයි කියන එක විතරක්. මම මේක පස්සේ දුවන්න එපා හොඳේ. ලැබුන්නේ නැහැ කියලා කෑම. ඒක එක හේතුවක්. අනිත් හේතුව තමයි පරිසරය. ඊට ඊතු සප්පාය. දැන් අපි ඉන්න මේ පරිසරය අපිට ගැළපෙන නිසානේ අපි ඇවිත් ඉන්නේ. නෝරෙලිය පැත්තේ තියෙන්න පුළුවන්. යම් කිසි ආරණ්‍යයක්. ගියොත් මොකද වෙන්නේ? සීටර ඇඳගෙන, කකුල් වලට කලිසම් ඇඳගෙන, සපත්තු දාගෙන, තොප්පි දාගෙන මොකද කරන්නේ? භාවනා කරන්න වෙන්නේ. සුවයිද අපහසුයිද? අපහසුයි. බදුල්ල බණ්ඩාරලත් එහෙමයි. හරි අමාරුයි. දැන් අපේ තියෙන දියතලාවේ ආරණ්‍යයක් තියෙනවා. ගියාම මේ වෙන භාවනා කරන්න හිතෙන්නේ නැහැ. මොකද හිතෙන්නේ? ගුලි වෙලා නිදා ගන්න තියෙනම් සනීපයි කියලා හිතෙන. එතකොට හීතල වැඩි වෙනකොටත් හරි නෑ. උෂ්ණ වැඩි වෙනකොටත් අමාරුයි. උෂ්ණෙත් රත් වෙනවම නම් සමහර විට සමහර අයට අමාරුයි. ඔය දෙක සෞම්‍ය තැනක ඉන්න පුළුවන්. නැත්තම් පරිසර සාධක හදාගත්තොත්. දැන් අනුරාධපුර වගේ පැතිවල ගිහිල්ලා ඒ භාවනා ශාලාවක් තිබුණේ ඒකේ AC කරලා තියෙන්නේ දවල්ට. ඉතින් අරහේ කොච්චර රත් වුණත් ගැටලුවක් නැහැ මොකෝ. මෙයා කෘත්‍රිම සාධක වලින් පරිසරය හදාගත්තා. එතකොට ඉන්න බැරිද ඒ අනුරාධපුරේ? ඉන්න පුළුවන්. නිකනුත් එලවාඩලා ඉන්න භාවනා නොකරත් කමක් නැහැ. ඉතින් AC නේ. කුටි වල නැහැ AC. ශාලාව විතරයි තියෙන්නේ. ඉතින් දවල්ට ඉන්නේ කොහෙද? ශාලාව ඇතුළේ ඉන්නේ. සක්මන් කරනවා. බල මේ වාඩිලා නිකන් නිදාගත්ත සැපයිල ඉන්නවා. හදන්න පුළුවන්. දැන් පිටරටවල ඒ සාධක හදනවා සාමාන්‍යයෙන්. ගෙවල් වල දැන් හීතල කාලේට හීතලයි කියලා නිකන් ඉන්නේ නැහැ. හීටර්ස් තියෙනවා. ඒ හීටර්ස් ඔන් කරාට පස්සේ ඒක හැදෙනවා. හැබැයි එළියට බහින්න බෑ. ඉතින් ඒත් අපි සතුටු වෙනවා. ලංකාව කියන්නේ හැම තැනම ගියත් අපිට පුළුවන්කම තියෙන හොඳ සාධක පරිසර සාධක හොයාගන්න අපිට පුළුවන් ඕන තැනකදී. දවස් 365ම ජීවත් වෙන සුසු රට තමයි රටක තමයි අපි ඉන්නේ. අපේ රට ඉන්දියාවෙත් එක කොටසක් යට කොටස උඩ නන්නේ හිමාලයනේ එහෙ හිම වැටෙනවා. තායිලන්තේ බුරුමය තායිලන්තේ කියන අපේ රටට සමානම රටක්. ඉතින් ඒවයි තමයි ආර්යයන් වහන්සේලා බිහි වෙන්නේ දැන් මේ දවස්වල. ලංකාවේ බුරුමේ
තායිලන්තේ රටවල් 3යි තියෙන දැනට. මාර්ගඵලලාභීන් පහළ වෙන්න පුළුවන් රටවල් 3යි. ඒ තුනෙන් තමයි කට්ටිය යන්නේ. තව රටවලට ගිහින් ඇති. නමුත් ප්‍රධාන භූමි 3යි තියෙන්නේ. ඔය භූමි තුනෙන් තමයි අනිත් උතුමන් පහළ වෙන්නේ. ඊට පස්සේ අහනවා ටිබෙට් සියම් මේ ටිබෙට් ජපාන් කොරියන් ඒවයිත් ඉන්නවනේ හාමුදුරුවෝ. එයාලා මාර්ගඵල ලබනවාද? ලබන ප්‍රතිපදාවේ නැහැ කට්ටිය. එයාලා කියන්නේ අපි බුදු වෙනවා කියලා අර මහායාන ක්‍රමයට යාලා හිතන නිසා ඒක වෙන්නේ නැහැ. නමුත් මේ බලන්න පරිසර සාධක. එතකොට ඒක සෞම්‍ය පරිසරය හේතු වෙනවා යාට. දැන් කෑමත් ලැබිලා පරිසරෙත් අර කියලා. ඊට පස්සේ ආවාස සප්පා කුටියකුත් ලැබෙන්න ඕන. Tamanට ගැලපෙන කුටියක් ලැබුණ තැනදී ආන්නය සතුටින්. ඊට පස්සේ මෙහෙනම් කොමඩ් එකකුත් ඕන. ඊට මොකද කරේ පහුගිය කාලේ අපි පරණ කොමඩ් එක ගලවලා අලුත්ම කොමඩ් එකක් හයි කරා. මොකද භාවනා වැඩෙන්නේ නැහැලු කොමඩ් නැතුව. ඇත්තනේ. තියාට කොමඩ් ඕනකෝ හයි කරා. දැන් හරිනේ. දැන් ඊට ඇඳවල් 10ක් 15ක්ම ගෙනාවා. මෙට්ට 10යි තියෙන්නේ. තව 5ක් ගේන්න ඕනේ. දැන් ඕව ටික දාගෙන පෙරලි භාවනා කරන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන් වෙන්න ඕනේ. ඔය ඇති හොඳට මුච්චර ඊට වඩා හොයන්න ඕනේ නැහැ. දෙන්නත් බෑ. මේ තියෙන සාධක ටික ප්‍රයෝජනෙට ගත්තම අපිට පුළුවන් වෙනවා භාවනාවක් වඩන්න. දැන් කමඨාන කියා දෙනවා. කියා දීලා ස්වාමීන් වහන්සේ නැති වෙන්න පුළුවන්. අපි මොකද්ද කරන්න ඕනේ? හිතට එකඟව අවංකව පුටුවක හරි බිම හරි වාඩි වෙලා කය ඍජු කරගෙන මම මේ වැඩේ කොහොම හරි කරනවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. ඇස්සරැර බලන්නේ ස්වාමීන් වහන්සේ එනවද නැද්ද? ඒක එහෙම කරොත් අර අනුන්ගේ පහනෙන් එළිය බලන කෙනෙක් වෙනවා තමයි. අනුන් නිසා නිවන් දකින්න බෑ කොයි වෙලාවෙ. අනුන් ඕනේ ටිකක් උදව් කරන්න, තල්ලුවක් දෙන්න. තල්ලුව දීලා ගියාට පස්සේ හොය ඉන්න එපා. ස්වාමීන් වහන්සේ එනවද? ගුරු හාමුදුරුවෝ එනවද? ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නවද? පේනවද මම කරන භාවනාව? එහෙම හිතන්න එපා. Tamanට පේන අවංකව ස්පියාගෙන හොඳට භාවනා කරන්න. වටපිට බලන්න ඕනේ නැහැ. වෙලාව Tamanට දැනේ. කවුරු හරි කියයි. නැත්තම් ඇදගෙන හරි යයි වෙලාවට. කලබල වෙන්න ඕනේ නෑ. හොඳට සමාධිය ඇති වෙලා නම් මම යෝජනා කළා දෙන්න නැගිටින්න ඕනෙත් නෑ. ඉන්න දිගටම කමන්නේ. හැබැයි දවල් 11 දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. දවල් භාවනාව විතරයි. මොකද උදේ 8:00 ඉඳන් 10:00 විතර වෙනකම් කරන භාවනාවේදී අපිට සිද්ධ වෙනවා 11 වගේ වෙනකොට කොච්චර සමාධියක හිටියත් තට්ටුවක් දාන්න. මොකද නැත්තම් දාන්නේ වළඳන්න වෙන්නේ නෑ. හැබැයි හවස් සරුවේ කිසි තට්ටුවක් අපි දාන්නේ නෑ. මොකද යාට ඕන නම් එළි වෙනකන් හරි සමාධියෙන් ඉන්න දීලා අපි යනවා. දැන් මෑතක මම දැක්කේ නෑ. අර මාස 3-4කට කලින් හිටියා පිරිස. ඒ උපාසිකාව අතර එහෙමයි හිටියා. කියන්නේ ඔව් දිගටම ඉන්නවා. නැගිටින්න නැතුව. ඉතින් ඒ නිසා ඒ ඉන්න ලැබුණා නම් සමාධිය ලැබිලා තියෙනවා. නැත්තම් ඉන්න බෑනේ. සමාධි නැත්තම්. අන්න ඒවට අපි ඇලුම් කරන්න ඕනේ. අවංක වෙන්න ඕනේ. එහෙනම් කාටද උමනාව තියෙනව නිවන් දකින්න? අල්ලපු ගෙදර එක්කනට මටද? මට. දැන් මේ කුටි ඉන්න එක්කනට නිවන් දකින්න ඕනේ. එහා පැත්තේ එක්කනට නැති වෙන්න පුළුවන්. ඒක Tamanට ප්‍රශ්නයක්ද? Taman ගැන හොයා ගන්න පුළුවන් වපසරියක් තියෙනවනේ ඒ ඇති. ඒ නිසා හැමදාම කියන බණපදේ අදත් කියන්නේනවා. අනුන් ගැන සෙවීම පසකලා මොකද කරන්න ඕනේ? තමන් ගැන සයන්. හිසේ පටන් දෙපතුල දක්වා තියෙන රූප කලාප ටික බලා ගන්න. ඒක බලා ගන්නේ නැතුව අපිට කිසිම තේරුමක් නැහැ අනිත් අයට නිවන් දෙන්න අපි උත්සාහ කරාට බල කරාට. එහෙනම් තමන් වාඩි වෙන තමන්ගේ පරියන්කේ මේ ආසන පිහිටවල තියෙන සුසුසු තැන්වල තමන්ට උරගෙන ලයිට් එළිය මම හිතන්නේ ගොඩක් අඩු කරන් තමයි භාවනා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් යම් කෙනෙක් හිතනවා නම් ලයිට් නිවම මට නිදිමතයි වගේ කියලා ඒක අපිට දැනුම් දෙන්න. එතකොට අපිට සිද්ධ වෙනවා යා වෙන තැනකට යවන්න. මෙතන ඉඳන් බෑනේ ලයිට් එක දානවා ආයි නිවනවා. ඇයි? එක්කෙනෙක්ට සප්පාය කියන ලයිට් දැම්මම එයා දාලා යනවා. අනිත් එක්කෙනා මට ලයිට් වැඩි මැස් වෙනවා. එයා ගිහලා නිවනවා. දෙන්නත් එක මොකද කරන්නේ? ස්විච් එක කැඩනකම්ම දානවා නිවනවා. ඉතින් අපි ගාන ඡන්දේ බලනවා. දැන් අත උස්සන්න කියනවා මේ ඉන්න යෝගාවචරන්ගේ ලයිට් ඕන කට්ටිය. එක්කෙනෙක් උස්සුවා කියනවා. අයා වැදගෙන යනවා එළියට. යා. වාටිද ලයිට් ඕන නම් සන් ලයිට් තියෙනවා. කොහෙද? බෝධියේ. ඔය ඕන තැනක තියෙනවා ලයිට්. හරි. ගිහිල්ලා ගල උඩ හරි කමන්න එළිය වැඩි පුරවන්න නම් ගල උඩත් එළිය තියෙනවා. අවුවත් එක්කම තියෙනවා. එයා එහෙට දැම්ම. දැන් ලයිට් නැති කට්ටිය මොකද කරන්නේ? ඇතුලේ වාඩිලා කරන්නේ. ඒකේ එහෙමයි අර සුදුසු විදියට අවසර ගන්න ඕනේ වෙලාවට. දැන් මේක මෙතන ඉන්න කිව්වා කියලා ගල් ගහිලා බය වෙලා ඉන්න එපා. මට දැනුම් දෙන්න. වැඩෙන්නේ නැත්තම් කියන්න. වැඩෙන තැනට තමයි යන්න. ඒ නිසා මුල් විනාඩි
30 විතර ඉන්න ඕනි ඉස්සෙල්ලා. මොකද කමටහනක් දෙන්න පුළුවන්. මෙතන සමහරට කමටහනක් වාදනය වෙන්න පුළුවන්. අහන් ඉන්න ලැබෙන වෙලාව වෙන්න පුළුවන්. ඒක ඇහුවට පස්සේ ඉන්න පුළුවන් නම් දිගටම Tamanට මෙතන සප්පාය නම් ඉන්න. භාවනා ශාලා හොඳ නම් ඉන්න. නැත්තම් කලින් දැනුවත් කරලා තියලා හිමීර නැගිටලා අපි කියලා තියෙනවා කාටවත් බාධා වෙන්න ඒ ස්ථාන වලට යන්න. හැබැයි ඒක තේරුම් අරන් අවසර අරන් කරන්න ඕනේ. නැත්නම් හැමෝම යන්න ගියාම එක්කෙනෙක් ශාලාවේ නැති වෙනවා. සමූහ භාවනාව නැති වෙනවා එතකොට. එහෙනම් අපි උදේ පැය දෙකක්, හවස් පැය දෙකක් එකතු වෙනවා මෙතෙන්ට. ඒක අනිවාර්යයි. ඒක කරන්න ඕනේ. මොකද අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට කරන්න තියෙන භාවනා කරන එක. රැට පැයෙත් අපි හිටියේ නැත්තම් භාවනා කරන්න. අපි හිටියොත් අපි උත්සාහ කරන කොයියම් හෝ ධර්ම කාරණයක් අද වගේ කියා දීලා ඔබට මේ නිවන් මඟ වඩන්න බීරිය ඇති කරවන්න, සමාධිය, සතිය, සද්ධාව ඇති කරන්න. එහෙනම් ඉන්ද්‍රිය පහ වැඩි යුතුයි මොනවායි? ශ්‍රද්ධාව. භාග්‍යතුන් වහන්සේ ගැන විශ්වාසය. ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන විශ්වාසය. සතිය එළඹි අරමුණේ සිහිය පිටවන්න පුරුදු වෙන්න ඕන. සමාධිය සතුට ධර්මය අහනකොට ඇති වෙන එකඟ බව කියලා කොට කියනවා. වීරිය බාධක ජයගෙන මැඩගෙන කඩාගෙන ඉස්සරහට යන්න ඕන. දැන් හිටපු අපිට දෙන දමල ගහලා මේව වැඩක් නැහැ මම යන්න. හැබැයි ඒක මැඩ ගන්න මොකද්ද අපිට ඕන වෙන්නේ? වීරිය ඕන. ඒකට හිතන අපායේ බය. මම මේ ගමන ආවේ කොච්චර අමාරුවෙන්ද? මං දැන් අද ආපුවම මට හිතන්න බෑ මං ආවේ ටීවී එකේ තෙල් ගහගෙන හයර් එක වියදම් කරගෙන අද ආපු මං හෙට ගියොත් මට මොකද ඇති වෙන තත්ත්වේ? ලැජ්ජා එක පැත්තකින් අනිත් පැත්තෙන් අපරාධය ආපු දුර රෙදි මැදගෙන දත් මැදගෙන ආවා. ඉතින් ආයේ එහෙම යන්නේ නැහැ. එතකොට යා මොකද යා ආපු ගමන ගැන සිහි කරනවා. මං ආවි අමාරුවෙන් තමයි මේ ගමන ආවේ. ඊළඟට ලැබිච්ච කල්යාණ මිත්‍රයාගේ පිහිට හිතනවා. හැමතැනම අපිට කල්යාණ මිත්‍රය හම්බ වෙන්නේ නෑ. භාවනාව කියා දෙන උතුමන් වහන්සේලා අද අඩුයි. එහෙම තැනකට අද ඇවිත් තියෙනවා. ඊට අපිට ටයිල් බිමට තියෙනවා. උඩට ෆෑන් තියෙනවා. ඒවත් හිතන්න ඕන. ඒවත් ලැබිලා තියෙනවනේ. මැස්සොත් නෑ. මදුරුවොත් නැති තැනක. ඊළඟට Tamanට හතුරෙකුත් නෑ මේ වෙලාවේ. සතුරෙක් වගේ කෙනෙක් හැදුනොත් ඒත් ඉන්න බෑනේ. හතුරව ජයගත්තා නම් දැන් කියන්න පුළුවන් මට සතුරෙක් නැත. සතුරා ජයගත්තේ මේ. එහෙනම් මම මොකද කරන්නේ? යුද භූමියෙන් පලා යන්න ඕන තමයි. සතුරා හිටියත් මොකද කරන්නේ? සතුරා මරන්න ඕන. මරන්න කියන්නේ මේ කඩුවෙන් බෙල්ලට ගහලා මරන්නේ මං කියන්නේ. කෙලෙස් සතුරා ගොඩක් වෙලාට කෙලෙස්නේ එන්නේ හතුරන් පස්සේ යාව ජය ගන්න බලනවා. නැත්තම් වෙන සතුරෙන් නම් ඒක වෙනම ක්‍රමවේදයකින් විසඳ ගන්න පුළුවන් අපිට කතා කරලා. එතකොට තමාට සුදුසු විදියට දැන් මේවා ලැබිලා තියෙනවා. ඒ නිසා මම මේ ගමන යනවා කියන වීරිය ඇති වෙන්න ඕන. වීරිය මං වීරිය ගැන කිව්වේ. අතහරින්න තැන හැම වෙලාවෙම කරන්න ඕන වීරිය. ඒකට හොඳම දේ තමයි අපාය ගැන සිහි කරන්න. අපි ගියොත් යන්න මේක අතහැරලා. අපි නිවන් මාර්ග අතහැරියොත් අපි වැටෙන්නේ සතර අපායට. වැවුරු කනල යන හැමදාම මං අපේ දායකයන්ට කියන්නේ යන්න අපායි. මොන අපායි? වැවුරු කනල තියෙන අපාය. ඇත්ත අපාය නෙවෙයි. ගිහිල්ලා බලාපල්ල. උඹලා යන්නෙත් උකටනේ. ඒකනේ දැන් මේ දවස්වල ටිකට් දෙනවා ඕපන් අපාය. ගිය මාසේ ක්ලෝස් කරලා තිබුණේ වහලා. දැන් ඕපන්. ඒ කියන්නේ බය වෙලා හිටියනේ වෛරස් වලට. එතකොට වහලා තිබුණා අපායත් වහලා. යම රජතුමාට කොරෝනා හැදේ කියලා ඒක වහලා තිබුණා. අපිටවත් ඇරලා දුන්නේ නැහැ. ඉතින් අනේ අපි දවස් කිහිපයක්ම ගේට්ටු වෙලා හරි දුකසේ අනේ යම රජතුමනි අපි ඔබතුමා දැක ගන්න ආවෙමි කියලා පින් දීලා ආවා. අපි එහෙම ආවොත් වැරදිලාවත් දාන්න නැහැ පාවන්ති ඇතුළට. ඒ ක්‍රමේ දන්නේ නැද්ද ඔයගොල්ලෝ? ඒක දැනගන්න. යම රජතුමාට නිතර පින් දෙන්නේ. මාරදිව්‍ය පුත්‍රයාට පින් දෙන්න ඕනේ. යම රජතුමාට පින් දෙන්න ඕනේ. සක්දේව රජතුමාට ඔය තුන් දෙනාම අපිට ඕන වෙනවා කවදා හරි. මාරදිව්‍ය පුත්‍රයාට පින් දෙන්නේ එයා යාප්පුවෙන් තියාගන්න. ඔයා භාවනාවට බාධා කරන්න එපා. ඔයාට පම් පින් දෙනවා. ඒකට එයා ටිකක් සැනසීලා ඉන්නේ පැත්තකින්. යම රජතුමාට පින් දෙන්නේ මොනවා හරි අකුසලයක් මතුවලා මැරෙන මොහොතේ ගියොත් නිරේට එයා අපිව බලා ගන්නවා. උඹ අපිට පගාව දුන්නානේ හෙදි. මොනයි පගාව? පින් දුන්නා. ආන්නේ බේරලා තියෙනවා. එහෙම විස්තර තියෙනවා අතීතේ. ඒකයි මම කියන්නේ නිකන් නෙවෙයි. අපේ වන්දනා පොතේ තියෙනවක. අර අනේක විද පුණ්‍යානුමෝදනා ගාථා තියෙන හිමිනා පුඤ්ඤ කම්මේන කියලා. ඒ ගාථා පේළියේ එනවා. යමෝ රාජා මනුස්සාච එහෙම කියලා මට මතක හිටිට තියෙනවා. යම රජතුමාට, මාරදිව්‍ය පුත්‍රයාට, සක්දෙවිඳුන්ට, සතරවරන් දෙවියන්ට මේ ඔක්කොටම පින් දෙන්න ඕන. එතකොට සක්දෙවිඳුන්ට, සතරවරන් දෙවියන්ට පින් දීමෙන් වෙන්නේ ඔවුන් අපිට ජීවමානව ඉන්නවා. අපි දිහා බලනවා. අපි අනතුරු වලින් මුදවා ගන්නවා. අපට පිහිට වෙනවා. දැන් සින්දු හදලා නැහැනේ දැන් සක්දේව රජතුමාට රත්තරන් දෙවියන්ට සින්දු නැහැ ලංකාවේ. තියෙන කාටේ? කඳ සුරිඳුනි, විෂ්ණු දෙවියන්ට, දෙවුන්දරට, කතරගමට. හැබැයි හදන්න හැදුවේ නැති වුණාට
ඒ දෙවියන්ගේ වටිනම කෙනා තමයි සක්දෙව් රජතුමා. ඒ නිසා මෙහි එන අයට මම හැමදාම කියලා දෙනවා ඔබ පින් දෙන්න පහනක් තියනවා නම් පහන තියන්න කාටේ? සක්දෙව් රජතුමාට. එක දිගට පහන තියලා යම් දෙයක් ඉල්ලන්න ධාර්මික දෙයක් ගොඩක් වෙලාවට ලැබෙනවා. නොලැබී තියන්නේ. ඉතින් ඒක කරන්නේ කවුද? දහසක් ඇස් ඇති සහසැස් කියන සක්දෙවිඳු කරනවා. බැරි දෙයක් නැහැ. ධාර්මික දෙයක් ඉල්ලුවොත් දෙනවා. දැන් කෙනෙක් පහන තියලා කියනවා මට මනමාලියෙක් නැත. මනමාලියෙක් ලැබෙයි. ඒක කරන්න දෙවියන්ටවත් බෑ. මොකද මනමාලියෙක් මවන්න බෑනේ. ගිහිල්ලා හොයන් එන්න ඕන. මොකද්ද පතන්න ඕන? අපිට මේ කරදර විපත් තියෙනවා. හතුරු විපත් තියෙනවා. මේ අනතුරු වෙන්න තියෙනවනේ. ආන්න ඒව පැතුවොත් දෙවියන්ට බේර ගන්න පුළුවන්. අර වගේ කාර් ඉල්ලනේ ඒව ලැබෙන්නේ නැහැ. දෙවියන්ට දෙවියෝ කාර් නැහැනේ කොහොමවත් ගේන්න. ඒ සීනි බෝලේව ඉල්ලන්න එපා. මෙතන කියන්නේ අර තියෙනවනේ යම් යම් විපත් කරදර. ආන්න ඒවයින් ගලවනවා. දැන් මෙහෙදි නම් පතන්න පුළුවන් අලියෙක් මොන නොකේසේ ඒවා. මේ ඉන්න උපාසක උපාසිකාන්ට හොඳ ප්‍රාර්ථනා කරන්න පුළුවන් මට වැරදිලාවත් අලියෙක් නම් මුණ ගැහෙන්න එපා. ණයෙක් පිඹුරෙක් පිඹුර නම් කමකුත් නැහැ. ණයෙක් නම් එපා. පිඹුර ඉතින් හැරෙනකොට අපිට දුවා ගන්න හරි පුළුවන් නේ. ණයා නම් බෑ. පොළඟෙක් ණයෙක් සත්‍යයෙන් මෙහෙමනේ වන සතෙක්ගෙන්වත් අසත්පුරුෂයෙක්ගෙන්වත් සක්දෙවියන්ගේ පිහිටෙන් මට අනතුරක් නොවේවා. ඔය වගේව තමයි පතන්න පුළුවන්. අනිත් මේ අර ඉල්ලන જાති කෙනක් දෙන්න බෑ. එතකොට ඉතින් දිව්‍යොන්ට වෙන වැඩක් නැහැ. දෙවියෝ දිව්‍ය ලෝක ගියාට වඩා අපි මෙහි ඉඳන් ඒවා ලබනවා. එතකොට එහෙම ලැබෙනවා නම් ලැබෙන්නේ නැහැ. නිසා පින් දෙන්න මෙන්න මේ තුන් දෙනාට. මාර දිව්‍ය පුත්‍රයාට. යම රජුට. දැන් විස්තර කරානේ මං හේතුත් අනිත් සක්දෙව් රජතුමාටත් සතරවරම් දෙවියන්ටත් පින් දෙන්න. එහෙනම් මේ කියන කාරණා ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් තමන්ගේ භාවනා ආසනේ වාඩි වෙන්න. දැන් උතින් මේ වෙලාවේ වාඩි වෙන්න ඕනේ නැහැ. දැන් කුටි වලට යන්න. හෙට ඉඳන් අදිෂ්ඨාන කරගන්න මම මගේ භාවනාව කරගන්නයි මේ ආවේ. ඒක මං තනියෙන් ඉෂ්ට කරගන්නවා, සිද්ධ කරගන්නවා. ඒ සඳහා තෙරුවන්ගේ පිහිට දැහැමි දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා භාවනාවට ආපු අය අදිෂ්ඨාන කරගන්න. පැවිදි වෙන්න ආපු අය මං ආවේ ශාසනය පැවිදි වෙන්න. ඒ සඳහා මට සක්දෙවිඳුන්ගේ පිහිට, තෙරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබිලා, කල්යාණ මිත්‍රයන්ගේ පිහිට ලැබිලා සුවසේ උතුම් පැවිදි ජීවිතයටපත් වෙලා නිවන් මඟ පුරා ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ අතරතුර අතුරු අන්තරා එනවා. අසත්පුරුෂ බලපෑම එනවා. ඒව එන්නේ නැත්තේ නෑ. අපි හැමෝටම එනවා ඒවා. ඒවට සැලෙන්න එපා. ඒවා දරාගෙන ඉන්න. ඉවසගෙන ඉන්න. ඉවසුවොත් සැනසීමක් ලැබේ. කලබල වුණොත් මුකුත් කරගන්න බැරි වෙනවා. එහෙනම් මේ ලැබිච්ච වාසනාව ඉෂ්ට වේවයි කියලා අපි පැවිදි අපේක්ෂකයන්ටත් ආශිර්වාද කරන. එහෙනම් අපි හැමෝටම සුවසේ මේ ගෞතම බුදු සසුනේ නිවන් මඟ දියුණු කරගන්නට අද මේ රැස් කරගත් ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය ප්‍රඥා පාරමිතාව හේතු වේවා වාසනාව වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ත්වං සදා. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු.